අයිබෝන් ඔබෙක් වන්නේ ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි ඔබ වෙත වැඩසටහන ආරම්භයේදී ගෙනාවේ පසුගිය 9 වෙනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීම් මාලාවේ සංරක්ෂිත දර්ශන කිහිපයක්. ඊයේ ටොක් 24 වැඩසටහනෙන් අපි කතා කරා ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමෙන් කොහොමද අපි මේ අරබුදවලට විසඳුම් සොයාගන්නේ කියන කාරණය. දැන් අපි ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැදගත් සම්දිස්ථානයක් කරා ළඟා වෙමින් පවතිනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව අග්‍රාමාත්‍යවරයෙක් නැති කැබිනට් මණ්ඩලයක් නොමැති රටක්. නමුත් අපි දැන් කළ යුත්තේ මේ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ තියෙන අර්බුද වලට විසඳුම් සැවීම. අද අපි කතා කරන්නේ මේ දේශපාලන අස්ථාවරත්වයෙන් රට මුදවා ගන්නේ කෙසේද කියන කාරණය. මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටොක් 24 මැදිරියට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා තරුණ නීතිඥ සංගමේ විධායක සභික තනුක නන්දසිරි මහතා. අයබන ඔබතුමන්ට මුලින්ම බොහොම ගෞරවයෙන් යුක්තව අපේ වැඩසටහනට පිළිගන්නවා සහ බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වයන් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ පැන නැගුණා. ප්‍රතිඵලයක් වශයෙන් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ දුරෙන් ඉල්ලා අස්වනවා. මේ යන විදිහ ගැන අපි අවධානය යොමු කරලා සරල තැනකින් අපේ සාකච්ඡාව පටන් ගත්තොත් වර්තමානයේ ශ්‍රී ලංකාව මේ අර්බුද විසඳමින් දෙතියෙන් ඔබතුමා කොහොමද මේක දකින්නේ? ඇත්තටම ගත්තොත් මම මේක දකින්නේ අරගල විසඳනවට වඩා අරගල කළමනාකරණය කරමින් ඉන්නවා කියන එක තමයි මට පේන්න තියෙන්නේ. මොකද අරගලය ආරම්භය වුණේ ගෝට ගෝ හෝම් කියන තීම් එක යටතේ තමයි මේ අරගලය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ දැන් අරගලය කෙමින් ඉදිරියට ගිහිල්ලා අද අරගලයේ ඉල්ලන්නේ දියවන්නාවෙන් එළියට බලයක්. ඒ ජනතාව සහභාගී වෙන ජනතාවට යම්කිසි බලයක් සහිත ආණ්ඩු ක්‍රමයකට රට ගෙනියන්න ඕන කියන තේමාව දක්වාද ගිහිල්ලා තියෙනවා. අද තරුණයෝ එතන ඉන්නේ. තරුණයෝ විතරක් නෙමෙයි. ආරම්භයේ තරුණයෝ වුණාට මේ වෙනකොට වැඩිහිටියෝ ස්ත්‍රී පුරුෂ වර්ග ආගම් ભેදකින් තොරව අද මේ තේමා පාඩ ඔස්සේ ගොනු වෙමින් ඉන්නවා. එහෙම වෙලාවක අපි දකිනවා මේකට ස්ථීරසාර විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ නැතුව ඒ අවස්ථාවට අවශ්‍ය විදිහට මේක කළමනාකරණය කරන්න උත්සාහ කරන ආණ්ඩුව විසින්. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඉවත් වීම මේ අරගලයේ වැදගත් සන්දිස්ථානයක් කියලා අපිට හඳුන්වන්න අනිවාර්යයෙන්ම. ඒක අරගලේ ජයග්‍රහණයක්. ඒ කියන්නේ අරගලේ එක ඉල්ලීමක් තමයි ඒක. ඒක සන්දිස්ථානයක් ඒ වගේම ජයග්‍රහණයක්. ඒ වගේම දැන් කොහොමද වර්තමාන අපි ශ්‍රී ලංකාව දිහාට අවධානය යොමු කරන්නේ? මම ආරම්භයේදී සඳහන් කරා වගේම අපිට අග්‍රාමාත්‍යවරයෙක් නැහැ, අපිට කැබිනට් මණ්ඩලයක් නැහැ. දැන් අපි මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න වලට ඉක්මනින්ම විසඳුම් හොයාගන්නට ඕනි නේද? මොකද අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් අපි ශ්‍රී ලංකාව ගොඩ ගන්නට ඕනි. දැන් ශ්‍රී ලංකාවේ උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අපි වහාම කළ යුත්තේ මොකක්ද? ඇත්ත වශයෙන්ම වහාම කළ යුතු තිබුණේ ජනාධිපතිවරයා විසින් කලතබා දෙන පාර්ලිමේන්තුව කැඳවන එක. මොකද එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ මේ පවතින ව්‍යවස්ථාව ඇතුළේ මේක විසඳ ගන්න හිතනවා නම් එයා කළ යුතු තියෙන්නේ පාර්ලිමේන්තුව වහාම කැඳවලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවෙන් බහුතරයේ විශ්වාසය දිනා ගන්න පුළුවන් පුද්ගලයාට ආණ්ඩුව පිටවන ආරාධනා කරන එක. කතානායකවරයා හැම ඉල්ලීමක් කරලා තිබ්බා ජනාධිපතිවරයාගෙන්. නමුත් කිසිම ප්‍රතිචාරයක් දක්වලා තිබෙන්නේ නැහැ. ඔබතුමා කියන්නේ දැන් කරන්නට ඕනි ජනාධිපතිවරයා ආණ්ඩුව ඒකරාශී කිරීම. ආණ්ඩුව ඒකරාශී කිරීම නෙමෙයි. පාර්ලිමේන්තුව ඒ කියන්නේ බලතල බෙදීම ඇතුලේ විධායක බලතල ජනාධිපතිවරයා දරනකොට මෙරට ව්‍යවස්ථාදායක බලය සහ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නිර්මාණය වෙනවා. එතකොට ඒ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නිර්මාණය කර ගැනීමේ කාර්ය සඳහා ජනාධිපතිවරයා විසින් ඔහුගේ කාර්යභාරය ඉටු කර යුතු තිබුණා. ඒ කියන්නේ ජනාධිපතිවරයා එතෙන්ට යන්නේ නැතුව මේක මං කියන එක කලිනුත් කිව්වේ මේක කළමනාකරණය කරමින් තමන් මේ දූරේ රැඳී හිටීමට ගන්න උත්සාහයක් විතරයි අපි දකින්නේ. දැන් මෙතන එතකොට මට ප්‍රශ්නයක් පැන නගිනවා නීතිඥතුමනි. එක්කන්තින් ඔබතුමා වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා අපේ රටේ ජනතාව මේ අරගලයේදීත් කරේ පාර්ලිමේන්තුවෙන් පිටතට ජනතා අරගලයක් නිර්මාණය කරන්නට. පැහැදිලිව. නමුත් දැන් උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ අපිට කරන්නට තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ වැඩිපුරම විශ්වාසය දිනා ගන්නා තැනත්තා අග්‍රාමාත්‍යවරයා ඔබට පත් කිරීම. එතකොට අර පාර්ලිමේන්තුවෙන් බලය පාර්ලිමේන්තුවෙන් එළියට ගෙන යාම සහ ව්‍යවස්ථාව ඇතුලේ පාර්ලිමේන්තුව තුලින් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම අතර පරස්පර විරෝධයක් හට ගන්නවා. අනිවාර්යයෙන්ම මේ වෙලාවේ හැටියට අපිට සිද්ධ වෙනවා తాවකාලික විසඳුමකට යන්න. අපිට තියෙන తాවකාලික විසඳුම තමයි මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ කළමනාකරණය කර ගැනීම. ඒ සඳහා තමයි අපි දැක්ක ශ්‍රී ලංකා නීති සංගම විසින් යෝජනා ඉදිරිපත් කරා. ඊට අමතරව විවිධ සංවිධාන යෝජනා ඉදිරිපත් කරා. අපි ඒ නීති සංගමයේ යෝජනාවලිය අපි දැක්ක සාකච්ඡා මට්ටමට යන තත්ත්වයක් තිබුණා. ඒ අපි දැක්ක මේක ඇතුලේ විසඳ ගන්න උත්සාහය. මම කියන්නේ මේක ඇතුලේ తాවකාලික විසඳා ගැනීමේ උත්සාහය ඒ විදිහට කරන්න වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් මේ අරගලයේ ජනතාව ඉල්ලන මේ වෙනකොට රට තුලින් ඉල්ලන ජනතා ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ කියන කාර්යය කරන්න වෙනවා. ඒක කරන්න ඊට කලින් මේ తాවකාලික විසඳා ගැනීමේ ක්‍රියාවලිය ගැන තමයි මම කිව්වේ. මේ වෙලාවේ මේක ඇතුළේ විසඳ ගන්නවා නම් අපි ව්‍යවස්ථාව ඇතුලේ වහාම ආණ්ඩුවක් පිළිටන කාර්යයට ජනාධිපතිවරයා මැදිහත් වෙනවා. ඒතර ඔබතුමා කියන ආකාරයට ජනතා ව්‍යවස්ථාවකට යන්නට ඕනි. ඊට පෙර ආතෝ අපි తాවකාලික විසඳුමක් විදිහට කොහොමත් අග්‍රාමාත්‍යවරයෙක්ව පාර්ලිමේන්තුව ඇතුලෙන් තොරාපත් කරගන්නට ඕනි. මේ තියෙන තත්ත්වය ඇතුලේ ආණ්ඩු ව්‍යවස්ථාවට අනුව නම් පාර්ලිමේන්තුව ඇතුලෙන් තමයි තෝරගන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ සුදුසු පුද්ගලයෙක් ඉන්නවද මේකට?
ඇත්ත වශයෙන් මේක මම යෝජනා කරන එක තරම්ම හොඳ නැහැ. ඒ වගේම මම දකිනවා මේ වෙලාවේ විපක්ෂය විශේෂ ප්‍රධාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල කවුරුත් තමන් එක වෙලාවක බාර ගන්නවා කියන එකලකට බෑ කියනවා. මේ වෙලාවේ ඒගොල්ලෝ මගහරමින් ඉන්නවා. අනිත් පැත්තට ජනාධිපතිවරයා තමන්ට දැනෙන පුද්ගලයෙක් යෝජනා නොකරමින් ඉන්නවා. මේ නිසා මේ රටේ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ තමන්ගේ කාර්යභාර මගහරමින් ඉන්නවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහාට ගත්තොත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මූලික පදන වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගෙනියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි මේ නියෝජිතයෝ ඇත්ත වශයෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මද මේ රකින්නේ. තමන් පත් කරපු ජනතාවගේ අවශ්‍යතා අභිලාෂයන්ද මේ ඉෂ්ට කරමින් ඉන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ රට යම්කිසි අරාජික තත්ත්වයකට පත් වෙලා ඉන්නවනම් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලු දෙනා සම්බන්ධව කියන්න ඕනේ. මොකද මේ වෙලාවේ ඒ සඳහා වන යෝජනා මැදිහත් වීම ඉදිරිපත් වෙන ඉතාමත්ම හිමින්. හරි ඔබතුමා නියෝජනය කරන්නේ තරුණ නීතිඥ සංගමය නිසා අපි බොහොම ඍජු අපි කෙලින් මේ කතා බහට අවතීර්ණ වුණොත් විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරයා ඉවත් වුණොත් අග්‍රාමාත්‍ය ධුරේ බාර ගන්නට සූදානම් කියලා ලක්ෂ්මන් කිරල්ල මහත්මයා ප්‍රකාශයටපත් කරනවා. අනෙක් අන්තයෙන් අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා ඔහු උනත් මේ රටේ පාලනය බාර ගන්නට සූදානම් කියලා. විවිධ දේශපාලන පක්ෂ මත පළ කරනවා. දැන් මම කලින් සඳහන් කරන ආකාරයටම ජනතාව ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට බලයක්. මෙහෙම තියෙද්දී මේ දේශපාලන පක්ෂයක නායකයෙක්ට අග්‍රාමාත්‍ය ධුරේ හිමිවීම අපිට සාධාරණීකරණය කරන්නට පුළුවන්ද මේ අවස්ථාවේදී? මෙහෙමයි. මේ වර්තමානයේ පවතින තත්ත්වය ඇතුලේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට මේ 225 ඇතුලෙන් යම්කිසි ආණ්ඩුවක් නිර්මාණය කරගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. හැබැයි ඒක ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත කරන කාර්යයක් වෙන්න ඕන. නමුත් ඊට එහා ගිහිල්ලා ජනතා සහභාගී වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුලේ නව පාර්ලිමේන්තුවක් ඉක්මනින්ම නිර්මාණය කරගන්න මැතිවරණයක් සඳහා යයිතු තිබෙනවා. මේ වෙලාවේ මැතිවරණයක් සඳහා යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනකින් තොරව හැකියාවක් නොමැති නිසා අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් කරන්න දෙයක් නැති වුණත් පවතින ක්‍රමය ඇතුලේ යම්කිසි ආණ්ඩුවක් නිර්මාණය කරගන්න. මොකද ආණ්ඩුවක් නැතුව යන්න බැරි නිසා. අර අපිට කොහොමත් කරන්නට තියෙන තිත්ත කෑමවල් දෙකක් තියෙනවා. ටිකක් තිත්ත අඩු කෑමක් තෝරගන්න එක තමයි අපිට මේ වෙලාවේ කරන්න තියෙන්නේ. ඒ වගේ වැඩක් කරන්න වෙලා තියෙන්නේ. කොහොමත් නම් කීපයක් මේ වෙද්දී යෝජනා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙයි කියලා නම් කීපයක් යෝජනා වෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස්වෙද්දී ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක සාකච්ඡාවක් තියෙනවා. ඊ දවස් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡාව තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්මයා ඉන්නවා. කවුද ඔබතුමාලා හිතන විදියට තරුණ නීතිඥ සංගමයේ විදියට රටේ ඊළඟ අග්‍රාමාත්‍ය ධුරයට සුදුසුකම් ලබන පුද්ගලයා? සුදුසු පුද්ගලයා කවුද? මෙහෙමයි. මට ඇත්තට මේ අයගේ අතරින් කවුද සුදුසු කියලා යෝජනා කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාට අදහසක් දෙන්න පුළුවන් දෙයක් සුදුසු පුද්ගලෙක් ඉන්නවද නැද්ද කියලාවත් අපිට? මම දකිනවා පාර්ලිමේන්තුව ඇතුලේ මේ වෙලාවේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන නායකයෝ ඇත්තටම එහෙම හොයාගන්න පුළුවන් කමක් නැහැ. මට කියන්න බෑ මෙයා තමයි හරියට තෝරගන්න ඕනේ කියලා ජනතාවට කියන්න පුළුවන් කමක් මට නැහැ. හැබැයි මම හිතනවා මේ වෙලාවේ ඒ ඉන්න කවුරු හරි දේශපාලන පක්ෂ නායකයෙක් පාර්ලිමේන්තුව ඇතුලේ Tamanට මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගෙන යන්න පුළුවන් කියලා ජනාධිපතිවරට පෙන්වීමේ ඉතින් එතකොට නීතිඥතුමනි ඔතන ප්‍රශ්නය පරස්පර වෙන්නේ නැද්ද? ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැද්ද? දැන් ඔබතුමා කියනවා කවුරුන් හෝ පුද්ගලයෙක් තෝරාපත් කරගෙන මේක ඉස්සරහට අරගෙන යන්නට ඕනි කියලා. අපේ රටේ හැමදාම දේශපාලන අපි කරේ ඕකනේ. අපිට ප්‍රශ්නයක් එනවා අපි කවුරු හරි පුද්ගලයෙක් ඉස්සරහට දාලා මෙයා මේක ඉස්සරහට ඇදගෙන යයි කියලා යම්කිසි පුද්ගලයෙක් පත් කරනවා. දැන් මේ අවස්ථාවේදීත් අපේ රට අරාජික වෙලා තියෙන අපි පොඩි ප්ලාස්ටර් කලවල පොඩි පැලස්තර විසඳුමක් හොයන්නට ඕනි. කවුරු හරි පුද්ගලයෙක්ව පත් කරගෙන කවුරු හරි පුද්ගලයෙක්ව මේක ඉස්සරහට අරගෙන යයි කියන තැනට අපි දැන් යොමු වෙලා තියෙනවා. මේක සාධාරණ නෑ නේද මේ තර්කය? අනිවාර්යයෙන්ම නෑ. ඒක තමයි මම කිව්වේ. මේකට తాවකාලික පැලස්තර විසඳුම් හරියන්නේ නෑ. මේකට තීරණාත්මක ස්ථීරසාර විසඳුම තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යටතේ අර අපි කියන ජනතා බලයක් ගොඩනගන එක. හැබැයි ඊට මෙහා తాවකාලික තීරණ කීපයක් ගන්න තියෙන නිසා පුද්ගලයෙක් තෝරගෙන යන්න වෙලා තියෙනවා. ඒක අපි කැමති දේ නෙමෙයි. ඒක නිවැරදි දේ නෙමෙයි. මේ රටේ ජනතාව දැන් ඉල්ලන දේ නෙමෙයි. මොකද අපි මුලින්ම ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන්වෙනි ව්‍යවස්ථාව කියනවා රටේ පරමාධිපති බල දෙන ජනතාවට කියලා. එතකොට මේ පරමාධිපති බලය ජනතාව తాවකාලිකව තමයි පාර්ලිමේන්තුවට දුන්නේ. ජනතාව తాවකාලිකව තමයි ජනාධිපතිවරයට දුන්නේ. ඒ පාර්ලිමේන්තුව ඒ ජනාධිපතිවරයා Taman දුන්නු පරමාධිපති බලය, ඒ ණයට දුන්නු බලය හරියට ක්‍රියාත්මක කරන්නේ නැතිකොට තමයි ජනතාව ඒක අතට අරන් පාරට බැස්සේ. දැන් ජනතාව දුන්නු පරමාධිපති බලය ඒ අය අතරේ නැහැ. දැන් මේ වෙලාවේ මේ රටේ ජනාධිපතිවරයාට මැන්ඩේට් එකක් නැහැ. මොකද එයා මේ 69 ලක්ෂයක් තියෙනවා කිව්වා වුණාට ජනතාව ඒ බලය දැන් අහපව වරගෙන පාරට බහැලා. පාර්ලිමේන්තුවේ මැන්ඩේට් එකක් නැහැ. 225 එපා කියලා ජනතාව පාරට බහැලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාවේ තියෙන බලය 4 වෙනි ව්‍යවස්ථාවේ කියනවා කොහොමද දෙන්නේ කියලා. කොච්චර කාලයකටද කියලා.
එතකොට ඒ දුන්නු කාලෙට කලින් ජනතාව මේක අතට අරන් අහපව ඉල්ලනවා. මොකද අපි දකිනවා මේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පය එන්නේ ජින් ජැක්වින් රූසෝගේ මේ සමාජ සම්මුතිවාදයේ තියෙන ওই දේශපාලන වගේ සංකල්පත් එක්කලා. ඒ කියන්නේ ජනතාව අපි රූසෝ ගැන ගත්තොත් ජනතාව තමන් සතු තනි තනි තිබිච්ච බලය එකට එකතු කරගෙන පොදු යහපතක් වෙනුවෙන් ජනතාවටම දුන්නා කියලා තමයි රූසෝ කිව්වේ. ඒ වගේ පදනම් මත ඉඳගෙන තමයි මේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී කියන මූලධර්ම ගොඩනගන්නේ. එතකොට මේ කියන දේ වෙලා නැතිකොට ජනතාව තමන් මේ එකට එකතු වෙලා පොදු යහපත සඳහා දුන්නු බලය දැන් අහපුව අපි තනි තනියම ගන්න අරන්. දැන් ජනතාව කියනවා අපේ බලය අපි දැන් එකතු කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගන්න ඕනේ, අලුත් රටක් හදන්න ඕන, අලුත් සමාජයක් හදන්න ඕනේ, මේ සම්පූර්ණ ව්‍යුහය වෙනස් කරන්න ඕන කියලා. ඔක තමයි නීතිඥවරුනි මම මතු කරපු කාරණේ. ඉතින් අපිට පත් කරන්න සුදුසු පුද්ගලයෙක් දැන් වර්තමාන පාර්ලිමේන්තුවේ නැත්තම් අග්‍රාමාත්‍යවරයා විදියට අපි කරන්නට ඕනි ප්ලාස්ටර් විසඳුමක් විදියට නුසුදුසු පුද්ගලයෙක් තනතුරට පත් කරගන්නේ නැතුව ඔබතුමන්ලා කියන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එහෙම දුර විසඳුමකට ගිහිල්ලා ඉන් අනතුරුව ඒ තුලින් සුදුසුම පුද්ගලයෙක් මේකට පත් කරගත්තොත් නරකද? අනිවාර්යයෙන්ම ඔව්. ඒක තමයි කළ යුතු තිබෙන්නේ. නමුත් දැන් මේ වෙලාවේ අපි දකිනවා රට ඇතුළේ අර්බුද ගණනාවක් තියෙනවා. මිනිස්සුන්ට තෙල් නැහැ, ඒ වගේම ගෑස් නැහැ. මේ වෙනකොට බඩු මිල වේගෙන් ඉහළ යන උද්දමන වේගෙන් වැඩි වෙනවා. එහෙම තත්ත්වයක් ඇතුලේ අපිට යම් ගණදෙනු ටිකක් කරන්න වෙලා තියෙනවානේ. ඒ සඳහා තමයි මේ ආණ්ඩුවක් කියන එකක් මේ වෙලාව අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම ඇරුණුකොට ජනතාව ඇත්තටම අවුරුදු 70 ගාණක් ඉවසුවා වගේ තව ටික කාලයක් ඉවසලා මේ වැඩේ කරගෙන යන්න කැමති නම් මම කියන්නේ ඒක තමයි හරිදී. මට ජනතාවට කියන්න බෑ තව ඉවසන්න කියලා. මම නීතිඥවරයෙක් විදිහට මට කියන්න පුළුවන් මේකේ තියෙන පාරවල් ටික මොනවද කියලා. අපි දකිනවා පාරවල් දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි මේ తాවකාලික විසඳුම යන පාර. දෙවෙනි එක තමයි මේ ස්ථිර විසඳුම යන පාර. ස්ථිර විසඳුම ටිකක් පරක්කුයි අමාරුයි. ජනතාව අවුරුදු 74 අද නෙමෙයි දූෂණය තිබුණේ. අද නෙමෙයි මේ වංචාව තිබුණේ. මේක අවුරුදු ගාණක් තිස්සේ මේ සමාජය තුළ තිබුණා. යම් කණ්ඩායම් මේක ඉදිරිපත් කරමින් හිටියා. ජනතාව ඒවා ඉවසගෙන ඒවා හංගගෙන තමන්ගේ ආත්මාර්ථකාමීත්වයෙන් හින්දාරි කොහොම හරි ජනතාව මේ පවතින ආණ්ඩු එහෙම මේ ඔලුගෙඩි මාරු කරගෙන ආවා. හැබැයි මේ සිස්ටම් මාරු කරන්න මේ ව්‍යුහයන් වෙනස් කරන්න උත්සාහ කරේ නැහැ. අපි ව්‍යුහයන් මාරු කරන්න කියලා මේ වෙලාවේ ඉල්ලනකොට ජනතාව ගොඩාක් පරක් වෙලා ඉන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජනතාව අවුරුදු 70 ගානක් තිස්සේ ඉවසලා අපි හොඳම තීරණයකට යනවද? එහෙම නැත්නම් ඊට මෙහා මේ පවතින ගැතුලේ තියෙන යම් කිසි දුමට යනවද කියන එක. තව කාරණාවක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති පරස්පරයි. ඒක බලන්න ලේකම්වරයා පත් කිරීම. දැන් ලේකම්වරු 3 දෙනෙක් පත් කරලා තියෙනවනේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා 52 3 කියනවා අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීමත් එක්කම ලේකම්වරුන්ගේ පත්වීම අහෝසි වෙනවා කියලා. දැන් හිතන්න රටක විධායකයෙක් ගත්තොත් අපි ඉගෙන ගන්නවා දේශපාලන විධායක සහ ස්ථාවර විධායක කියලා දෙකක්. දැන් දේශපාලන විධායක අයින් වෙනකොට ස්ථාවර විධායක අයින් වෙනවා. දැන් මේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන දේ. ඒකනේ මේ අරුබුදේ. හැබැයි ස්ථාවර විධායක අයින් වුණාට පස්සේ අර දේශපාලන ප්‍රතිපත්තිමේ තීරණ ගන්න දේශපාලන විධායකය අයින් වෙනකොට එතෙක් පැවති ප්‍රතිපත්ති හෝ ක්‍රියාත්මක කරන්න ඕන ස්ථාවර විධායකයත් අයින් වෙන්න ඕනද? ඒකනේ දරුපුදේ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මට උපුරලා පෙන්වන්න පුළුවන් කොච්චර වගන්ති පරස්පරයිද කියලා. ඔබතුමාට පසුව යොමු කරන හිටිය ප්‍රශ්නක ඔබතුමා කලින්ම මට පෙන්නනවා. මාතන ඔබතුමා කියන්නේ ලේකම්වරු ඉවත් කිරීමත් ජනාධිපතිවරයා මේ වැරදි ආකාරයකට තමයි කරේ. ඒකත් නීති අනුකූල නැහැ. එහෙමද? අනිවාර්යයෙන්ම ඒකත් නීති අනුකූල නැහැ. මම ඊට ඒ තැනට එන්න නැතුව මම මේ කිව්වේ මේ වෙලාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ මේක විසඳ ගන්නවා කිව්ව උනාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වෙලාවේ කඩිමුඩිය එක තැන් වලින් කෑලි කුතුහල හදාගත්ත එකනේ ජී.ආර් මහත්මයා. මේකේ තියෙනවා අනන්‍ය පරස්පරතා. මේකේ තියෙනවා දැන් අපි ගත්තොත් මේකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින්ම අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න තමයි බලය දුන්නා කියලා මේක හැදුවේ කියලා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 83 ව්‍යවස්ථාව. 83 මොකක්ද දන්නවද කියන්නේ? 83 කියනවා පාර්ලිමේන්තුවේ යම්කිසි නීතියක් හැදුවට පස්සේ ඒක ප්‍රශ්න කරන්න බෑ කියලා. ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒක තමයි නීතිය කියලා. නමුත් ඒ නීතිය මූලික අයිතිවාසිකම් වලට පටහැනිනම් මිනිස්සුන්ගේ රටේ ජනතාවගේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්ට පටහැනිනම් කොයි වෙලාවෙ හරි ඒක බලරහිත කරන්න ඕනේ නැද්ද? නමුත් ඒක එහෙම් පිටින් වහලා අනාගත පාර්ලිමේන්තු බැඳලා තියලා එහෙම නීති හදලා තියෙනවා. 1979 දස්වල ලැබීමේ පනත. අද මේ පනත යුද්ධ ඉවරනේ 2008. අද මේ වෙනකොටත් රැඳවියෝ ඉන්නව නඩු නැතුව අවුරුදු 13 15 අප නැහැ. මොකද අර මූලික අයිතිවාසිකම් පටහැනි පනතක් නීතියක් කියලා පිළිගන්න හින්දා. දැන් මේක ව්‍යවස්ථානුකූල නැහැ.
එතකොට නීතිඥතුමනි ඔබ අර ව්‍යවස්ථාව ගැන කරුණු මතු කරපු නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් රටේ ජනතාව කොහොමත් ඉල්ලුවේ ජනතාවට පාලනයක්නේ, power to the people. එහෙමනේ අපේ රටේ අරගලකරුවෝ කිව්වේ. එතකොට අපිට බැරිද දැන් ඔබතුමා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දැන් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරනවා නම් පත් කරන්නට ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත්තු තැනැත්තා. හැබැයි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න තැනැත්තා රටේ මහජනතාවගේ විශ්වාසය දිනා ගන්න තැනැත්තාය කියලා අපිට උපකල්පනය කරන්න බෑනේ. ඒ නිසා අපිට බැරිද ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම මම හරිනම් මගේ මතකයේ නිවැරදි නම් 16 වෙනි පරිච්ඡේදය වගේ ජනමත විචාරණය කියලා කොටසක් තියෙනවා. ඒ වගේ උපක්‍රමයකට ගිහිල්ලා මහජනතාවගෙනුත් අහලා පුද්ගලෙක්ව අගමැති කරගන්න බැරිද අපිට? නෑ මෙහෙමයි ජනමත විචාර පරිච්ඡේදය තිබ්බට ජනමත විචාරණය සම්බන්ධ පරිච්ඡේදයේ තියෙන්නේ ඕවගේ කාරණාවක් අහන්න බැරි කමක් නෑ. ජනාධිපතිට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ එහෙම නෑ මැතිවරණයකට යන්න පුළුවන් නේ. දැන් මැතිවරණයක මේ සංකල්පය එන්නේ ජනතාව මැතිවරණයකදී ඡන්දය දෙනවා. ඒ ඡන්දයෙන් පත්වන ජනතාවගේ බහුතරයේ නියෝජිතයා තමයි අගමැතිවරයා වෙන්නේ. එහෙමනේ ජනතා කියන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පාර්ලිමේන්තුවල පෙනෙන්නේ එහෙම වුණොත්නේ. දැන් එහෙම වෙන්නේ නැහැ. දෙයක තමයි මෙතනදී පරස්පරය. දැන් ජනතාව එළියට ඇවිල්ලා තමන්ගේ බලය හපවරන් කියනවා. අපේ කැමති මිනිස්සු නෙමෙයි දැන් ඔක ඇතුලේ ඉන්නේ. අපි කැමති විදිහට නෙමෙයි සංයුතිය තියෙන්නේ. දැන් එහෙමනම් මේක ඇතුලේ කවුරු අගමැති වුණත් මේක ඇතුලේ කවුරු අමාත්‍ය මණ්ඩලය දැනුවත් ඒ ජනතාව කැමති විදිහේ එකක් නෙමෙයි ඔබ. ඔබ හොඳ කාරණයක් මතු කරන්නේ. ඒ කියන්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවනේ දැන් අපිට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගන්නට වෙන්නේ. ඔබතුමා සඳහන් කරන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපි පත් කරගන්න අග්‍රාමාත්‍යවරයා රටේ සමස්ත අරගලකරුවන්ගේ අභිලාෂයෙන් පත්වෙන නායකයෙක් නෙමෙයි. එහෙම නෙමෙයි. අනිවාර්යයෙන්ම නෙමෙයි. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ කවුරු අගමැති විදිහට පත් වෙනවා. මං කියමට නමක් යෝජනා කරන්න බෑ කියලා. කවුරු අගමැති වුණත් ඒ මේ වෙලාවේ රටේ ජනතාවගේ අභිලාෂය නෙමෙයි. එතකොට එහෙව් අග්‍රාමාත්‍යවරයෙක් වෙයි අපි පත් කරන්නේ. පත් කළ යුතු නැහැ. පත් කළ යුතු නැහැ. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ගිහිල්ලා ජනතාව ඉල්ලන විදිහ කෙනෙක් ගේන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ උද්ගත වෙලා තියෙන දේවල් කළමනාකරණය කරගන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මං කියේක ස්ථිර විධායකයෙක් විසුරුලා ගිහිල්ලානේ තියෙන්නේ. දැන් මේ වෙලාවේ ස්ථිර විධායකයෙකුත් නැහැනේ. දැන් අද ඉස්සරහට ගත්තොත් දැන් ඊයේ මම දැක්ක මේ එකපාරම ඉදිරි නීති අයින් කරනකොටම මම දැක්ක දෙයක් තමයි ගුරුවරු සමහරු පැනික් වෙලා හිටියා. ඉස්කෝල තියනවද නැද්ද? අධ්‍යාපන ලේකම්වරයෙක් නැහැ. අමාත්‍යවරයෙක් නැහැ. සමහරු වෘත්තීය සමිතිවලින් අහන මට්ටමටපත් වෙලා තිබ්බා. ඔය ඇත්තටම එහෙම බලද්දී නම් මේ නීතිඥතුමනි අපේ රටට අග්‍රාමාත්‍යවරයෙක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ, ලේකම්වරු හරියට නැහැ. මොකක් හරි පත් කිරීමක් ඉක්මනින්ම කර යුතු තත්ත්වයකුත් තියෙනවා. නමුත් ඒ පත් කිරීම ජනතාවගේ අභිලාෂය, ජනතාවට අවශ්‍ය කරන පත් කිරීමද කියන තත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මෙතන මොකක්ද මන්ද තැනක අපි හිර වෙලා ඉන්නවා කියලා ඔබතුමාට හිතෙන්නේ? අනිවාර්යයෙන්ම මේ වෙලාව තමයි ව්‍යවස්ථා විප්ලවයක් සඳහා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු මෙච්චර කල් ඉල්ලපු නැති තැනකට රට ඇවිල්ලා තියෙනවා. තරුණයන්ගේ මේ ආරම්භ කරපු කැරැල්ල නැත්නම් මේ අරගලය අද රට පුරා විහිදිච්ච සියලු මිනිස්සු තමන් වෙතින් වෙච්ච වැරදි තේරුම් අරගෙන මේ මිනිස්සු විසින් නව පාලනයක් ඉල්ලන තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවේ මේ පවතින ව්‍යවස්ථාව ඇතුලේ මේක කළමනාකරණය මම කියන්නේ කළමනාකරණය කරගන්න උත්සාහ කරන්නේ නැතුව විසඳන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා කවුරු කොහොම බලයට ආවත් මේ මොහොතේ ආරම්භ කරන්න ඕන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ක්‍රියාවලිය. ඒකට මූලිකත්වය ගන්න ඕන මේ රටේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල මහාචාර්යවරු සියලු දෙනා ඒ වගේ ප්‍රවේශයක් අරගෙන ජනතාවට දෙන්න ඕන මෙන්න අපේ අලුත් ව්‍යවස්ථාව කියලා. ඒක ජනතා සහභාගී ව්‍යවස්ථාවක් වෙන්න ඕන. කඩපිලට ගිහිල්ලා ඒව තේරුම් කරන්න ඕන. අපි කියනවා නීතිය නොදැන සිටීම වරදක් නෙමෙයි කියලා. නමුත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා කියලා සමහර මිනිස්සු දැනගන්නේ දැන්. සමහර මැතියමුතුරු දන්නේ නැහැ. අපි දැක්ක සමහර මේ සාකච්ඡාවට එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාව දන්නේ නැහැ. ව්‍යවස්ථාව තියෙනවද කියලාවත් මම කියවුවත් ඇති මිනිස්සු අවබෝධයක් අපිට පෙවුණා. ඒ මේ රටේ ජනතාවට තමන් පාලනය වෙන නීතිය මේක මෙන්න මේකට අනුව තමයි සියල්ල මේ රටේ වෙන්නේ කියන කාරණාව දැනගන්නත් ඒ නීතිය තමන්ටම හදන්නත් නැත්තම් ස්වාධීනත්වය පිළිබඳ සංකල්ප එහෙම් පිටින් විනාශ වෙලා යනවා. ජනතාව අතරට ගෙනියන්න ඕන. ඒ ගැටුම්පද හැකි ඉක්මනින් ජනතාවට දැන් මේ මොහොත ගෙනියන්න ඕන. මේ දේශපාලන බලය ගන්න, తాවකාලික නායකත්වය ගන්න අපි විසඳන්නම් කියන දේශපාලන නායක උත්සාහ කරන්නේ නැතුව දේශපාලන පක්ෂයේ ප්‍රවේශය ගන්න ඕන. දැන් අපි දකිනවා මේ කියන්නේ මට බලය දෙන්න මට පුළුවන් අරයට දෙන්න ඒ වගේ ඒවා එනවා ඇත්ත. නමුත් ඒක මේ අත්ත ප්‍රශ්නෙට උත්තර හොයන එක නෙමෙයි. ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයනවා නම් ඉක්මනින්ම ජනතා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයට මේ දේශපාලන පක්ෂ මුල පිරිය යුතු තියෙනවා. ඒ වගේම ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජාතිය අමතද්දී ඔහු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව කතා කරනවා. ඔහු කියනවා 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව නැවතත් අවධානය යොමු කරනවා කියලා. මේක ඔබතුමා කියන්නේ මේ ව්‍යවස්ථාව ඔබතුමාගේ භාෂාවෙන් කියුවොත් ව්‍යවස්ථා පෙරලියක මේ සුබ ලකුණක් සුබ නිමිත්තක් වගේ පේනවද? කොහෙත්ම නැහැ. මේ ජනාධිපතිවරයා දැන් හදන්නේ තමන්ගේ බලය ටික අඩු කරගන්නවා. ඊට පස්සේ ඔක්කොම හොඳයි.
මමයි අලුතෙන් පත් වෙන අගමැතිතුමා මේක ගෙනියන්නම් කියලා ඔය කතාවක් නෝගේ අවසාන වශයෙන් ප්‍රතිඵලය එන්නේ. ඒක නෙවෙයි ජනතාව ඉල්ලන්නේ. ජනතාව අනිවාර්යයෙන්ම ඉල්ලුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. ඒක අහෝසි වෙන්න ඕන. ජනතාව දැන් මේ විධායක ජනාධිපති ක්‍රමය මේ රට තුළ හඳුන්වා දීම ඇතුලේ වෙච්ච යහපතක් මේ වෙනකොට ජනතාවට පේන්නේ නැහැ. ඒකෙන් තනිකර බලය කේන්ද්‍රගත වීම ඇතුලේ වෙච්ච අරාජිකත්වයක් තියෙනවා. නමුත් හිටපු අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ ඔහු ජනාධිපති ධුරයේ ඉද්දී මම විධායක ජනාධිපති ධුරයෙන් කරේ රටේ සාමය පැතරීම මම යුද්ධේ නිමාවට කරා මේ දේවල් තමයි මම විධායක ජනාධිපති ධුරයෙන් කරේ කියලා ඔහු සඳහන් කරන්නේ. මෙහෙමයි. දැන් ලෝකේ වෙන රටවල යුද්ධ තිබුණ නැද්ද? ඒ හැම රටේ විධායක ජනාධිපති යුද්ධ හිටියේ. අපි දකින රෝගේ බලවත් රටවල් ගත්තොත් දැන් ආසලස් ඉන්දියාව ගන්න කැබිනට් ක්‍රමයක් තියෙනවා. ඒ රටේ විධායක ජනාධිපතිවරයෙක් නැහැ. ඒ නිසා මම ඒක තිබ්බ නිසාම තමයි මේක කරේ කියලා කියනවනේ මම හිතන්නේ ඒක තාර්කිකයි කියලා. මේ විධායක ජනාධිපති ක්‍රමයේ හඳුන්වා දීම ඇතුලේ අපේ රට ඇතුලේ නිර්මාණය වුණේ මොකද්ද? තනිකරම බලය කේන්ද්‍රගත කරගෙන ජනතාවගේ අයිතිවාසිකම් එහෙම් පිටින්ම පාගලා දාන, ඒ වගේ දේශපාලන පක්ෂ එහෙම් පිටින්ම විනාශ කරලා දාන ක්‍රියාවලිය. අපි දැක්ක ජේ.ආර් මහත්තයා පටන් ගත්තට පස්සේ 83 ඔය කලබල ආස්සේ දේශපාලන පක්ෂ දහනම් කරන ඒවා, වෘත්තීය සමිති දහනම් කරනවා, මිනිස්සු 10 ගාන එකපාර ගෙදර යවන ඒවා. එතනින් පටන් අරන් සම්පූර්ණයෙන් අද වෙනකන් ගිහිලා දිනවා රට අරාජිකත්වයට ගෙනිහිලා. අද විධායක ජනාධිපති ඔච්චර හොඳයි නම් මේ රටේ ආර්ථික මේ තැනට වැටෙන විදියක් නැහැ. මේ රටේ දැන් මොකද්ද අපේ තියෙන අපේ රටේ ස්වාධිපත්‍යය? අපේ රටේ දූපත් ටිකක් ඉන්දියාවට දීලා දැන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බඩු ගන්නවා. මේ රටේ මිනිස්සු දන්නවද මන් දන්නේ නැහැ. මිනිස්සුන්ට කිව්වද කියන අපි දන්නේ නැහැ. මේ රටේ ඉන්දියාවට ඕනේ ඔය සුලම් බලාගාර හදන්න ඒවට මේ රටේ දූපත් ටිකක් ඉන්දියාවට දීලා දැන් මේ වෙනකොට අපි ක්‍රෙඩිට් ලයින් එක කනවා බොනවා. දැන් මේ රටේ මිනිස්සු අඩුම තරමේ තේරුම් ගනිමින් ඉන්නවා. අපි ණයට කණ එක නවත්තලා අලුත් ක්‍රමයකට යන්න ඕන කියලා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය ඇතුලේ මේක විසඳන්න බෑ කියන එකත් ජනාධිපති ක්‍රමය කියන එක අපිට පිළිලයක් කියන එකත් මේ ටොප් වෙලා ඉවරයි. ඒ නිසා ඒක අනිවාර්යෙන් අයින් කරන්න ඕන. ජනාධිපතිවරයා ඔය කරන්න හදන්නේ තව ව්‍යවස්ථා මගඩියක් විතරයි. මොකද අපි දකිනවා පළවෙනි ව්‍යවස්ථාවේ ඉඳලා මේ 20 වෙනි ව්‍යවස්ථාව දක්වා සියලු සංශෝධන ජනතාවට අවශ්‍ය සංශෝධන උනේ නැහැ. ඒ වෙලාවට තමන්ගේ බලය තහවුරු කරගන්න, බලය වැඩි කරගන්න, නැත්නම් තමන්ගේ ප්‍රතිමල්ලයන් මර්ධනය කරන්න අපු සංශෝධන තිබ්බේ. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විතරක් එක්තරා සාධනීය අපි තියෙන බව අපි දැක්කා. නමුත් ඒ අරුණකොට සියලු සංශෝධනාවේ ජනාධිපති බලය වැඩි කරගන්න ඒවා. ජනාධිපතිට මේ වෙලාවෙත් බලන්නේ බලය මන් ටික අඩු කරගන්නවා කියලා ජනතාවට පුංචි මේ රැවටිල්ලක් කරන්න. ඊට හදයක් විතර නැහැ. ජනාධිපතිවරයා ඇත්තටම කරන්නට හදන්නේ ව්‍යවස්ථා මගඩියක්ද? එහෙනම් මේ අරාජිකත්වයෙන් රට මුදාගන්නේ කෙසේද? කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටොක් 24 වැඩසටහන සමගින් නීතිතුමන් අපි කතා කරමින් හිටියේ දැන් ශ්‍රී ලංකාව කොහොමද මේ අරාජික තත්ත්වයෙන් මුදාගන්නේ කියන කාරණේ පිළිබඳව. දැන් පහුගිය කාලේ ශ්‍රී ලංකාව ඇතුලේ බොහෝමයක් ජනතාව සහ දේශපාලන පක්ෂ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරා. නමුත් ඒවා ක්‍රියාවට නැන්වීමක් හෝ ඒවා ඇත්තටම රැස් වෙලා කතා කිරීමක් හෝ ඇත්තටම ප්‍රායෝගිකව මේ දේවල් ක්‍රියාවට නැන්නුනේ නැහැ. අපි දකිනවා ලෝකයේ ඕනම රටක් අරාජික වෙද්දී ආර්ථිකම වශයෙන් වැටෙද්දී ඒ වැටෙන ඕනම රටකට සර්වපාක්ෂික ආණ්ඩුවක් තමයි තිබ්බේ. දෙවන ලෝක යුද්ධයේ එංගලන්තයේ විල්සන් චර්චිල් ගොඩගද්දී ඔවුන්ට තිබ්බ සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඇයි අපිට මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්නට බැරි? මෙහෙමයි. අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තමන්ට බලය ගන්න උත්සාහ කරනවා මිසක් එහෙම පොදු වැඩපිළිවෙලක් සඳහා එකතු වෙන ගතියක් කොහොමත් පේන්නේ නැහැ. අනිත් එක තමයි දැන් අපි කතා කරන එංගලන්තය ගත්තත් අනෙක් රටවල් ගත්තත් ඒ රටවල් වල ඇත්තටම පක්ෂය සහ විපක්ෂය කියන දෙකම හිටියේ ධනේශ්වර දේශපාලන පක්ෂ. ඒ රටක් අරාජික වෙනකොට ධනේශ්වර ක්‍රමය අර්බුදයට යනවා. ඒ නිසා දේශපාලන පක්ෂද විපක්ෂද කියන ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ මේ ක්‍රමය විනාශයට යන එක වළක්ව ගන්න එකතු වෙනවා. අපේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නේ තමයි අපේ රටේ ධනේශ්වර කියන දේශපාලන පක්ෂත් ඒගොල්ලෝ අතර ඒකමතියක් නැහැ. ඇත්තටම මේ පක්ෂ එහෙම ධනේශ්වර දේශපාලන චින්තනය මම මේ දේශපාලන නිර්මාණලා තියෙන දේශපාලන චින්තනත් එක්කලානේ මේ දේශපාලන පක්ෂ අඩුමතරමේ මේ ධනේශ්වර චින්තනයවත් පදනම් කරලා පිටුනාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට නීතිඥතුමනි අපේ රටේ ජනතාව දැන් වර්තමාන දේශපාලනය පාර්ලිමේන්තුව රැස් වෙන්නට බෑ කියලා අරබුද රාශියක් මේ ලොකු බිල්ලන් අපේ සමාජයට මවාපානවනේ. නමුත් එදා එංගලන්තේ අරාජික වුණාට පස්සේ විල්සන් චර්චිල් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුව වුන් රැස් කරන්නේ නැවක් ඇතුලේ. ඉතින් අපේ රටට දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙලා දැන් දෙවන ලෝක යුද්ධයයි අපේ රටේ වර්තමාන තත්ත්වය සංසන්දනය කරලා බලද්දී අපේ රට මහා මුහුදට පොල්ලෙල්ලක් වගේ අපේ වර්තමාන තත්ත්වය. ඉතින් මේ තත්ත්වය උඩ අපිට රැස් වෙන්න පුළුවන්නේ. අනිවාර්යයෙන්ම රැස් වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ඒ අය අතර කැමැත්ත ප්‍රවේශයක් තියෙන්න ඕන. මං කියන්නේ ඒකයි. අපේ රටේ දේශපාලන පක්ෂවලට එහෙම එකතු වෙලා ප්‍රශ්න විසඳන්න ඕනකමක් කොහෙත්ම නැහැ. ඒ කියන්නේ දැන් මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා වුණාට
දේශපාලන පක්ෂවලට තියෙන ඒ වගේ ප්‍රශ්න. පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ආරම්භයේදීම රැස් වුණානේ දවස් ගාණක්. මොනවද කතා කළේ? ජනතාවගේ ප්‍රශ්න කතා කළාද නැහැ. එකිනෙකාට ඇඟිලි දික් කර ගැනීම, තම තමන්ගේ ඇරියස් කවර් කර ගැනීම. ඒවෙන් එහාට ගිය පාර්ලිමේන්තුව දැක්කේ නැහැනේ. ඒකයි මේක ලංකාවේ මේ තියෙන දේශපාලන පක්ෂ ක්‍රීපය ඇතුලේ මේක විසඳන්න ඕන කමක් අපි දකින්නේ නැහැ, පේන්නේ නැහැ. ඔය එතකොට නීතිඥතුමනි ඔබතුමා බොහොම හොඳ කාරණයක් මේ මතු කරනවා. මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම වැරද්ද තියෙන්නේ අපේ රටේ විධායක ජනාධිපති ධූරයේ ප්‍රමුඛ මේ තියෙන දේශපාලන රාමුව ඇතුලේද? එහෙම නැත්නම් මේ රාමුව ඇතුලේ ඉන්න ඔලු ගෙඩිවලද වැරද්ද තියෙන්නේ? නෑ, මේ රාමුව ඇතුලේම අවුරුද්දක් තියෙනවා. රාමුව ඇතුලේ වැරද්දක් තියෙනවා. අනිවාර්යයෙන්ම. නමුත් අපි එදා ලෝකයේ රටවල් දිහා කතා කරාම නීතිඥතුමනි එදා හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාලා ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නමුත් වැටුණු කිසිම රටක් ගොඩගත්තේ ඔවුන්ගේ දේශපාලනික ක්‍රමය වෙනස් කරේ නැහැ. ඔවුන් අනුගමනය කරේ මේ ආර්ථික ක්‍රමවේද. අලුත් ආර්ථිකයට යොමු වෙලා ආර්ථිකමය වශයෙන් ඔවුන් ටෙක්නික්ස් ක්‍රියාත්මක කරලා ආර්ථිකමය වශයෙන් දියුණුනා. ඉතින් අපේ රටටත් දැන් තියෙන එහෙම ආර්ථිකමය ප්‍රශ්නයක් නේ. මේකෙන් ගොඩ එන්න අපි දේශපාලන මම යෝජනාවක් කරන්නේ. අපේ දේශපාලන රාමුව අපි ඒ විදිහටම තියෙනවා. ඒ දේශපාලන රාමුව ඇතුළටම තව හොඳ ඔලුගෙඩි ටිකක් දානවා. ඒ හොඳ ඔලුගෙඩි ටික තුලින් අපි නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ටිකක් ක්‍රියාත්මක කරනවා. මේක ෆැන්ටසි වැඩිද? නෑ, අනිවාර්යයෙන්ම. මොකද මේ වෙනකොට මේ අපේ රටේ තියෙන ආර්ථිකය සහ මේ දේශපාලන ක්‍රමය කියන දෙකම එකට බද්ධ වෙලා තියෙන්නේ. මේ දෙකම එකට වෙනස් කරන්න ඕන. මොකද මේ පවතින දේශපාලන ක්‍රමය ඇතුලේ අවුරුදු 70 ගාණක් තිස්සේ අපි ප්‍රැක්ටිස් කරේ. මේ අය කියන්නේ ඔලුගෙඩි මාරු කර ගෙනියන ක්‍රමයක්. ප්‍රතිපත්ති සම්බන්ධ අපි එහෙම එකකතාවට ඇවිල්ලා නැහැ. ඇත්තටම ගත්තොත් කියන්නේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියලා? ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියලා? සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකක්ද? එහෙම එකක් අපිට හරියට නැහැ. කිසි ප්‍රතිපත්ති නිර්මාණය කළත් නැහැ. මේ ආර්ථික ක්‍රමය ඇතුලේ වුණත්, මේ දේශපාලන ක්‍රමය ඇතුලේ වුණත් මේක විසඳන්න ගියාට පස්සේ ජනතාවාදී ප්‍රතිපත්ති නිර්මාණය වෙනවද වෙයිද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. ඒකයි මම කියන්නේ ජනතාව සම්බන්ධ වෙන ක්‍රමයකට යන්න ඕන. දැන් පාර්ලිමේන්තුවට බලය අරගෙන ආවට පස්සේ අත උසන නිකමට හිතන්න 17 වෙනි ක්‍රියාත්මක වුණ අනුක්‍රමය ඇතුළට ජනතාව සම්බන්ධ වෙනවා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවානේ. මාව නියෝජනය කරලා මගේ නියෝජිත පාර්ලිමේන්තුව අසුන් ඒක තමයි වෙලා තියෙන්නේ. අපි එහෙම හිතනවා. නමුත් මොකද්ද වෙන්නේ? එකම മന്ത്രിවරයා විධායක බලය වැඩි කරන්නත් අඩු කරන්නත් අත උස්සනවා. 17 18 19 20 කියන සංශෝධන වලට හතරටම අත උස්සපු අය තමයි ඔක ඇතුළේ ඉන්නේ. දැන් ඒ අය ඒ මහජනතාවගේ මතයද නියෝජනය කරන්නේ. එහෙම නැහැ. Tamanට හිතන දේ Tamanට වාසිසහගත දේ ඇතුළට ඇවිල්ලා කරන්න ජනතාවට ඕන දේ නෙමෙයි. ඒකයි මේ ව්‍යුහය ඇතුලේ ජනතාව සහභාගී වෙන මේ රටේ ආර්ථිකයට ශ්‍රමය වගුරන්නේ මේ රටේ ජනතාව නම්. ඒ ජනතාව සහභාගී වෙන ඒ ජනතාව විසින් හදන ප්‍රතිපත්ති සහිත එයාලගේ නියෝජනයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ඇතුලේ තමයි අපිට ස්ථිරසාර විසඳුමක් එන්න පුළුවන්. මම කියන්නේ මේ තියෙන ක්‍රමය ඇතුලේ අවුරුදු 70ක් තිස්සේ ප්‍රැක්ටිස් කරපු ක්‍රමය ඇතුලේ ඒක කරගන්න බැරිලා තියෙනවා. අපිට සරණ මේ අවස්ථාව සුනාමියක් ආවා, රට විනාශ වෙලා, රටේ කොටසක් විනාශ වෙලා ගියා. අපි ලොකු අර්බුද වලට ආවා. විසඳ ගන්න පුළුවන් උනේ නැහැ. යුද්ධයක් ඉවර වුණා. යුද්ධකින් පස්සේ අපිට මොකක්ද උනේ? අද තාමත් යුද්ධය නිසා අර දේශපාලන රැකවල්ලු නැත්නම් LTT කියලා හංවඩු ගාපු සමහර සිරකරු තාම නඩු ඉවර කරගන්න බැරිලා තියෙනවා. අවුරුදු 15 බන්ධනා කරතර මිනිස්සු ඉන්නවා. 2018 ඉවර වුණේ. මේ ක්‍රමය ඇතුළේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මට ඔයගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන කාරණේ මතු කරන්න. අපි ක්‍රමය වෙනස් කරන කාරණේ ගැන කතා කරමු. නමුත් ඊට පෙර ආතු අපි අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් තිබ්බ ගැටලු කිහිපයක් අපි යම්තාක් දුරකට निराකරණය කරගත්තා. මම කෙටියෙන් සාරාංශගත කරන්න මම වැරදි නම් ඔබතුමාට මාව නිවැරදි කරන්නට පුළුවන්. ඔබතුමාගේ න මතය සහ තර්කවලට අනුව අපිට දැන් කෙටි කාලින විසඳුමක් තියෙනවා. ඒකම දීර්ඝ කාලින විසඳුමක් තියෙනවා. කෙටි කාලින විසඳුම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්ප්‍රදායික 1978 උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත් වෙලා පාර්ලිමේන්තුවේ බහුතර මතය දිනාගත්තු පුද්ගලයා කැමැත්ත දිනාගත්තු පුද්ගලයාව අග්‍රාමාත්‍යවර වශයෙන් අපිට නම් කරන්නට පුළුවන්. ඔය අපිට තියෙන කෙටි කාලින විසඳුම. අකමැත්තකින් හරි අපිට කරන්නට වෙනවා කියන තැන තමයි ඔබතුමා තර්ක කළේ. නමුත් දීර්ඝ කාලින විසඳුමක් විදිහට අපිට ලොකු ව්‍යවස්ථා පෙරලියකට ගිහිල්ලා ජනතාවත් සම්බන්ධ වෙන ආණ්ඩු ක්‍රමයක් පිටවලා ජනතාවගේ පාලකයෙක් රටේ දෙවෙනි පුරවැසිය බවට පරිවර්තනය කරන්නට පුළුවන්. හරිද? මේ තමයි අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අපේ රට අරාජිකත්වයෙන් ගොඩ ගැනීමට මුදා ගැනීමට අපිට දැන් තියෙන ක්‍රියාමාර්ග දෙක. අපි හැරෙන්නට ඕනේ රටේ පළවෙනි පුරවැසියා දිහාවට. ඔබතුමා ආරම්භයේදීම සඳහන් කරා අරගල කරුවන් පාරට එන්නේ. ගෝටා ගෝ හෝම් කියන ස්ලෝගන් එක ඇතුළේ ඉඳන් අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් පමණක් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම බෑ. ජනාධිපතිවරයාත් ඉවත් වෙන්නට ඕනේ. අනිවාර්යෙන් ඉවත් යුතුයි. මොකද මේ වෙනකොට මේ රටේ ජනතාව ජනාධිපතිවරයාට දුන්නු බලය එහෙම් පිටින් මහපව වරන් ඉවරයි. ඒ 69 ලක්ෂයක ජනතා මැන්ඩේට් එක මේ වෙනකොට නැහැ.
ජනාධිපතිවරයාට සහාය දක්වපු 3/2 බලය සහිත පාර්ලිමේන්තුව අද නැහැ. ජනතාවට යන්න කියලා රටේ අති බහුතරයක් මිනිස්සු පාරට බැහැලා. ගෝල් ෆේස් එක විතරක් නෙමෙයි. අද නගරවල නගර ගණනාවක මිනිස්සු පාරට බැහැලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, කම්කරුවා, දීවරයා පාරට බැහැලා. ඇඟලුම් කම්හල් සේවිකා පාරට බැහැලා. ඒ නිසා මේ රටේ ජනතාවගේ මැන්ඩේට් එක තවදුරටත් ජනාධිපතිවරයාට නැහැ. ජනාධිපතිවරයාට නැති බව මේ වෙනකොට පෙනී ගිහිලි ඉවරයි. ජනතාව තමන් සතු බලය ආපසු ගත්ත බව ජනතා ක්‍රියාකාරීත්වය තුළ පෙන්වලා ඉවරයි. එතකොට නීතිඥතුමනි දැන් මේ අවස්ථාව ඇතුලේ ඔබතුමා පැහැදිලිවම සඳහන් කරන ආකාරයට රටේ ජනාධිපතිවරයා දුරෙන් ඉවත් වෙන්නට ඕනි. හැබැයි ජනාධිපතිවරයා දුරෙන් ඉවත් වුණොත් පිරිසක් දේශපාලන පාර්ශ්ව මත පළ කරනවා කතානායකවරයා රටේ වැඩ බලන ජනාධිපති ධූරයකට පත් වෙන්නට ඕනි කියලා. මේ වගේ ආර්ථික අර්බුදයක් ඇතුලේ අපි ජාත්‍යන්තරයෙන් ණය මුදල් ඉල්ලන ක්‍රමවේදයක් ඇතුලේ අපි හැම රටකටම ගිහිලා දොරට තට්ටු කරලා ණය මුදල් ඉල්ලන ක්‍රමවේදයක් ඇතුලේ මේ වගේ ජනාධිපතිවරයෙක් මොනවා වුණත් හිටපු ජනාධිපතිවරයෙක් අයින් වෙලා වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්වීම අපිට මේක කරන්නට පුළුවන් ද ඔබතුමා අනුමත කරනවද කොහොමද මේක දකින්නේ විශේෂයෙන්ම කතානායකවරයා පත්වීම? මෙහෙමයි. කතානායකවරයා පත් වෙන්නේ తాවකාලිකව. මාසයක් ඇතුළත ජනාධිපතිවරයා පත් කරගන්න ඕන. ඒ මාසයක් කියන කාල සීමාව තියෙන්නේ සැලකිය යුතු ප්‍රමාණයක ලොකු කාල සීමාවක්. අපේ ආර්ථිකයේ වැටෙන්න මේ මාසික කාල සීමාව ඇති. හැබැයි මේ ජනාධිපතිවරයා මොනවද කරේ මේ අර්බුදය විසඳන්න? මේ වෙනකොට. මේ අර්බුදය එන බව දැනත් අපි නිකමට හිතන්න අර්බුදය එනකොටත් අර සවරින් බොන්න වලට ගෙවන්න දෙන සල්ලි ටික වෙයි. ණය වාරික ගෙවන්න දෙනව දැන හිටියේ නැද්ද? ජනතර උපදෙස් දුන්නේ නැද්ද? මහා බැංකුවේ අධිපතිවරයෙක් හිටියේ නැද්ද? තමන්ගේ හෙන්චයිලාගේ සවරින් බොන්න වලට සල්ලි ගෙවන්න මේ රට විශාල ණය වාරිකයක් ගෙවන්න තියෙන බව දැනත් ගෙවපු ජනාධිපතිවරයෙක් මේ රටේ ආර්ථික අර්බුදයෙන් විසඳන්න රටවල ණයිල්ලන් ගිහිල්ලා මේක විසඳයි කියලා හිතනවද? එහෙම වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව පාරට බැහැලා ජනාධිපති ඉවත් වෙන කියනකොට මේ අපි ගියා IMF එකට. IMF එක රට ස්ථාර කරගන්න අපේ බොන්ඩ්ස් වලට ගෙවන්න දෙන සල්ලි ස්ථාර මට්ටමට ගේන්න ඊට පස්සේ අපි ණය දෙන්නම් කියලා තමයි ඒගොල්ලෝ ඉස්සලාම කිව්වේ. එතකොට ජනාධිපතිතුමා මොකද කරන්නේ නැත්තම් රට ආදරේ නම් මේ ප්‍රශ්නය తాවකාලිකව විසඳන්න ටක් ගාලා මේක ඉක්මනින්ම අයින් වෙලා ජනාධිපතිවරයෙක් පත් කළා අරගලකරුවන්ට ඒ අරගලකරුවන්ගේ ජයග්‍රහණ ලබා දීලා රට ඉස්සරහට ගෙන උදව් කරන එක. නීතිඥතුමනි අරගලකරුවන්ගේ ජයග්‍රහණ ලබා දීම සහ తాවකාලිකව කතානායකවරයා හෝ තවත් පුද්ගලෙක්ව ජනාධිපති ධූරයට පත් කිරීම කියන්නේ පැහැදිලිවම දෙකක් නේ. අනිවාර්යයෙන්ම දෙකක්. පැහැදිලිවම දෙකක්. මම කියන්නේ කතානායකවරයා පත් කිරීම ඇතුලේ අරගලකරුවන්ගේ ජයග්‍රහණ හම්බෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙනවා චෝදනා ගණනාවක්. ඒ වගේ ජනාධිපතිවරයා අසාර්ථකයි කියලා දෙන්නට පෙන්නලා ඉවරයි. එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි ජනතාව පාරට බහලා ඉන්නේ. එතකොට මේ රටේ තාම දැන් අගමැති අයින් වුණයි කියලා අරගලකරුවා අයින් වුණේ නැහැ. මේ ජනාධිපතිවරයා දිගින් දිගටම අයින් වෙන්න කියලා කියන්නේ ජනාධිපතිවරයා ෆේල් වෙච්ච නිසා. ඒතකොට දැන් අපි හිතමු ජනාධිපතිවරයා අයින් වෙනවා. ඔහු ඉල්ලා අස් වෙනවා කියලා අපි හිතමු. ඔහු ඉල්ලා අස් වීමෙන් අනතුරුව අපි දැන් තව පුද්ගලයෙක්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බැරුව ගියානේ අපි මේ පුද්ගලයාව දාලා බලමු මෙයත් කරයිද කියලා. අපි ඔය මතෙන් තව පුද්ගලයෙක්ව తాවකාලිකව දැමීම තුලින් අපිව නිකන් කබලෙන් ලිපට වැටීමක් වගේ වෙන්නේ නැති වේද? මෙහෙමයි. කබලෙන් ලිපට වැටීමක් වෙන්නේ නැහැ. කොහොමද මේ සිස්ටම් එක අපි දැන් වැටලා ඉවරයි. මොකද අපිට වැටෙන්න තැනක් තව නැහැ. අපි දැන් හොඳටම වැටලා ඉවරයි. දැන් තව ඔලු ගෙඩියක් දාලා බලන්න පුළුවන් මම කීකයි කිව්වේ මේක ස්ථිරසාරව විසඳන්න බෑ කියලා. මේක ස්ථිරසාරව විසඳන්න බෑ මේ ක්‍රමය ඇතුලේ. මොකද ආයෙ ගේන්න ඕනේ 225ක් කෙනෙක්නේ. ඔය 225 කවුද ගේන්නේ? 225 කවුද මේකට සුදුසු? ඇඟිලි දික් කළ මට නම් කියන්න කෙනෙක් නැහැ. මං හිතනවා මේ රටේ ජනතාවගේ අති බහුතරයකට ඔය 225 නම කරන්නකොත් කරන්න බෑ. ඒකට නීතිඥතුමනි අපි දැන් తాවකාලිකව යම්කිසි පුද්ගලයෙක්ව නම් කරනවා. නමුත් හිතන්නටවත් බැරි විදිහට අපි හිතමු ඔබතුමා සඳහන් කරන ආකාරයට මාසයක දෙකක කාල සීමාව ඇතුලේ ඔහු ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා රටේ ජනතාවගේ කැමැත්ත දිනාගෙන ඔහු ආර්ථිකය ගොඩනංවන්නට යම්කිසි ක්‍රියාමාර්ග ටිකක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අරගලකරුවන් කියන විදිහට තව පුද්ගලයෙක්ව ගේනවද නැත්නම් ඒ පුද්ගලයාවම හිමව ජනාධිපති ධුරේ හෝ අගමැති ධුරේ කන්ටිනියු කරන්න ඕනිද? මම හිතන්නේ ඒක රටේ ජනතාව තීරණය කරන්න ඕන එකක්. මම හිතන්නේ නැහැ කීයද වෙයි කියලා. මොකද රටේ ජනතාව තීරණය කරන්න ඕන එකක්. කොහොම වුණත් රටේ ජනතාව දැන් තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඔලු ගෙඩි මාරු කරා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගේනකොට අපි කිව්වේ දියසෙන් කුමාරයා ගේනවා කියලා. සියලු ප්‍රශ්න ඉවරයි. දූෂණය ඉවරයි. වංචාව ඉවරයි. මේ සියල්ලටම කෙලින් ඉන්නවා. ඍජු තීරණ ගන්නවා. එහෙම තමයි කිව්වේ. එකක්වත් උනේ නැහැ. පංජාව හේවහා ගිහිල්ලා ඍජු තීරණ අපි දැක්කේ නැහැ. මට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්නට මේ ඔබතුමා අතේ තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක බොහොම සියුම්ව අපි මේ ගැන කතා කරමු. මොකද කොහොමත් අපි මොන වෙනසක් පෙරලියක් ගැන කතා කරත් වර්තමාන අපිට කටයුතු කරන්නට වෙලා තියෙන්නේ මේ උත්තරීතර අනුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව. එතකොට වර්තමානයේ ශ්‍රී ලංකාව දිහා බැලුවාම වර්තමානයේ අපිට අග්‍රාමාත්‍යවරයෙක් නැහැ. ඒ වගේම කැබිනට් මණ්ඩලයකුත් නැහැ.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට කතානායකවරයාට ලිපියක් දීලා ඉල්ලා අස්වෙන්නට පුළුවන්ද? ඉල්ලාසෙන පුළුවන්. අග්‍රාමාත්‍යවරයෙක් නැතුව ඉද්දි. ගැටලුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තියෙනවා ඉල්ලාසෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ කියන්නේ පාර්ලිමේන්තුව දැන් මේ අවස්ථාවේ කැඳවලත් නැහැ. ඇත්තට ලොකු අර්බුදයක් එනවා පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව. පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව ජනතාවට එකපාරම ඉල්ලාස් වුණොත් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් කැඳවන්න ඕන. කැඳවලා තමයි කරන්න වෙන්නේ. ඒ නිසා එවැනි ගැටලුවක් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම කියන්නේ ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම සමහර තැන්වල හිස්තැන් ගොඩයි. ඒ වගේ හිස්තැන් ඕන තරම් තියෙනවා. ඒ නීතිඥතුමනි අපි හිතමු දැන් ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙනවා. අපිට අග්‍රාමාත්‍යවරයෙකුත් නැත්තම් කවුද ජනාධිපතිවරයාට පත් වෙන්නේ ඊළඟට? කතානායකවරයා පත් වෙන්න ඕන. කතානායකවරයා පත් වෙන්නට ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 තියෙන්නේ ජනාධිපති අගමැතිවරයා සුදුසු නොවන හෝ ඒ අවස්ථාවේ පත් වෙන්න හැකියාවක් නැති අවස්ථාවේ කතානායකවරයා ඊළඟට පත් වෙනවා කියලා. ඒ වගේ අවස්ථාවක අපිට ආර්ථික අර්බුදය වෙනකොට ලොකු මට හිතෙනවා ව්‍යවස්ථා අර්බුදයකුත් නිර්මාණය වෙයි කියලා ශ්‍රී ලංකාව ඇතුලේ. මේ වෙනකොටත් ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය වෙලා ඉවරයි. මොකද මේ ප්‍රශ්නේ අපි මෙච්චර මේ ඇඹරෙන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙන අර්බුදات එක්කලා තමයි. මේ අපිට හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණා නම් මේවට උත්තර තිබුණා නම් මේ වගේ මේ කෙස් පැලන තර්ක දාන්න ඕනෙත් නැහැ. ඒකම උරුපත් කරපු හරිද වැරදිද කියන කෙස් පැලන තර්ක දෙපැත්තෙම තියෙනවා. මම කියන්නේ එහෙම ඕනේ නැහැනේ. ඒක අපි කියන්නේ මේ හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගමු මේ තනින් තනින් කැලිය අරන් හදාගත්ත මට මේක පෙන්වන්න පුළුවන් ඕන තරම් මේ කොච්චර මේක පරස්පරතා තියෙනවද කියලා. මම කියන්නේ එහෙම එකක නේ අපි මේ ඉන්නේ. ඒක මේ අනික මේ ආර්ථික අර්බුදය කියන එක මේ දේශපාලන අර්බුදයට ගැටලානේ තියෙන්නේ. වෙන් කරන්නත් බෑ. ඒ නිසා ආර්ථික අර්බුදයක් ඇවිල්ලා මිනිස්සු පාරට බැස මේ මොහොත පාවිච්චි කරමු අපේ දේශපාලන අර්බුදය සඳ ගන්න. ඒකට ඔබතුමා කෙටියෙන් අපි කතා කරොත් අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ලබා දීපු පිළිතුර සහ නිගමන ටිකක් ජනාධිපතිවරයාටත් ඇප්ලයි කරගන්නට පුළුවන්. කෙටි කාලින විසඳුම්කුයි දීර්ඝ කාලින විසඳුම්කුයි කියලා දෙකක් තියෙනවා. එහෙමද? ජනාධිපතිවරයාට يعني මේ සමස්ත අර්බුදයට තමයි මම කිව්වේ කෙටි කාලින සහ දීර්ඝ කාලින දෙකක් කරන්න වෙනවා කියලා. ජනාධිපතිවරයාවත් ආදේශකයක් කරලා බලන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් ලොකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙරලියකට යන්නටත් පුළුවන්. අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පෙරලියකට යා යුතුයි. විධායක ජනාධිපතිතුමා අනිවාර්යෙන් අවශ්‍ය විය යුතුයි. මේ වෙලාවේ එක වරම විධායක ජනාධිපතිතුමා අවශ්‍ය කරන්න බැරි වෙන නිසා පාර්ලිමේන්තුව තුළ ඒක කරගන්න යම් කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපි අර වගේ ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන කාලය ඇතුළත. ඔබතුමා මතු කරනවා අපේ රටේ දේශපාලනය සහ ආර්ථික අර්බුදය, දේශපාලනය සහ ආර්ථිකය මේ එකට බැඳිලා තියෙන දෙකක් කියලා. ඊයේ මහ බැංකු අධිපතිවරයා මෑත කාලේ ලංකාවේ ආර්ථිකයට දෙන්නට පුළුවන් හොඳම කමෙන්ට් එක දෙනවා. එතුමා කියනවා අපේ රටේ මේ තියෙන දේශපාලනික ප්‍රශ්න අවම වශයෙන් අපි සති දෙකකින් निराකරණය කරගත්තේ නැත්නම් අපේ රටේ ආර්ථිකය තවත් අගාධයට ඇදගෙන වැටෙනවා කියලා. මේ පිළිබඳව ඔබතුමා කොහොමද හිතන්නේ? මෙහෙමයි. දැන් මේ වෙනකොට ආර්ථිකය අගාධයට හොඳටම වැටිලා ඉන්න වෙලාවක්. දැන් මම ඒකයි කිව්වේ අපි දීර්ඝකාලීන විසඳුමට මම කැමතියි. මම ආසයි. මේ රටේ ජනතාවත් මං හිතන කැමති වෙයි. හැබැයි ඒකට අපිට යන පරක්කු වෙන නිසා තමයි මම කිව්වේ ඉක්මනින්ම අර කෙටි කාලීන විසඳුමකට අපි ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි එතෙන්ට යන් කියලා. නමුත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරයා පෙන්වන්න ඕන තව දුරටත් එයාට ජනතා මැන්ඩේට් එකක් නැහැ. ජනතාව වයින් වෙන්න කියනවා. ඇවිල්ලා ඒ නිසා ජනතාවට හුඟන් දුන්නු අලුත් පාලන ව්‍යුහයක් හදාගන්න අවස්ථාව දැන් මම දෙන්න ඕන කියන එක ජනාධිපතිවරයා පැත්තෙන් පෙන්වන්න ඕන. අගමැතිවරයා ගියේ බැරිම තැන. ලොකු අවුලක් නිර්මාණය කරලා ගියේ. මේ රටේ මේ මොහොතේ ලොකුම අවුලක් නිර්මාණය කරලා ගියේ. අරගලකාරයෝ තමන්ගේ අරගලකරුවෝ තමන් නිර්පාක්ෂික ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් කරන එක ප්‍රචණ්ඩත්වයට පත් කළා රට ඇතුලේ ගිනි ජාලාක්ම අගමැතිවරයා ගියේ. ජනාධිපතිවරයා ඒ වගේ දේවල් කරන්නේ නැතුව හැකි ඉක්මනින් තමන්ගේ දූරෙන් අයින් වෙලා ගිහිල්ලා මේ රට తాවකාලිකව විසඳන්න පුළුවන් තැනකට බාර දීලා යන්න ඕන. දැන් මේ වෙනකොට අගමැතිවරයෙක් පත් කරන්න පුළුවන් නම් ඒ ජනාධිපතිවරයෙක් පත් කරන්න බැරි. මේ తాවකාලික ක්‍රමය ඇතුලේ. ඇයි යෝජනා වුණා කරුජාසිරි මත එළියෙන් ගේන්න. ඒක ව්‍යවස්ථාවට අනුව කරන්න බෑ. ලයිස්තුවකත් හිටපු මිනිස්සෙක් නැතුව ගේන්න බෑ ගත්තොත්. නමුත් එතෙන්ට ගියා මේ රටේ ජනතාව. නීති සංඝ යෝජනා ඇතුළේ තියෙන එහෙම පිටින් හරි කමක් නැහැ ගේන්න කියලා. එතෙන්ට ගියා ව්‍යවස්ථාවෙන් පිට මේක ඇතුළේ නෙමෙයි. ඒ తాවකාලික යෝජනාවත් මේක ඇතුළේ නෙමෙයි. එතෙන්ට ගියා. ඇයි ජනාධිපතිවරයෙක් එහෙම ගේන්න බැරි? ඒ උත්සාහය කරනවා ජනාධිපතිවරයා ඉඩ දෙන්න ඕන. ජනාධිපතිවරයා එතෙන්ට ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඒක වෙනුවට
වෙන වෙන විකල්ප ගහමින් මේක කළමනාකරණය කරන්න හදනවා. ඒකම පටන් ගද්දිම කිව්වේ අර්බුදේ කළමනාකරණය කරන්න හදනවා මිසක විසඳන උත්සාහයක් වෙන්නේ නැහැ කියලා. කළමනාකරණය සහ විසඳා ගැනීම ඔබතුමා තවත් හොඳ වචන දෙකක් මතු කරලා දෙනවා මට. එතකොට දැන් මහා බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ප්‍රකාශය ඔහු කියනවා අපේ රටේ මේ දේශපාලන අර්බුද අපි මම සඳහන් කරන ආකාරයට සද්දකින් විසඳගත්තේ නැත්නම් අපේ ආර්ථිකය තවත් අගාධයට යනවා කියලා. එතකොට අපි මේ ඔහුගේ මේ ප්‍රකාශය සහ රටේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා අතර පොඩි සම්බන්ධයක් ඇති කරොත් දැන් රටේ ජනතාවගේ නිර්මාණය වෙන මතය තමයි ආ දේශපාලන අර්බුදය අපි අවම වශයෙන් සද්දකකින් විසඳ ගන්නට ඕනේ. විසඳගත්තේ නැත්නම් ආර්ථිකය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ඒ නිසා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට මීලකට සුදුසුකම් ලබන්නට ඕනේ පුද්ගලයා ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් තියෙන අන්තර්ජාතික රටවල් එක්ක ගනුදෙනු කරන්නට පුළුවන් මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නට පුළුවන් එහෙම පුද්ගලයෙක් තමයි අපේ රටේ අග්‍රාමාත්‍යවරයා කියලා රටේ ජනතාව තුළ මතයක් නිර්මාණය වෙනවා. ඔබතුමා මේක කොහොමද දකින්නේ? මෙහෙමයි. දේශපාලඥයාට තියෙන්න ඕන දැක්මක්. ප්‍රතිපත්තියක්. එයා ආර්ථික විද්‍යාව නොදැන හිටිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආර්ථික විද්‍යාව පිළ දන්න මිනිස්සුන්ගේ වැඩ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ වෙලාවේ පුද්ගලයෙක්ව පෙන්වන්න පුද්ගලයෙක්ව ඉස්මතු කරලා ගන්න උඩට ගන්න ඒ වගේ මත නිර්මාණය වෙනවා නම් මම හිතන්නේ ඒක සාධාරණ නෑ. ඒ ජනතාවගේ අභිලාෂයන් වැරදි විදිහට කළමනාකරණය කරන්න ගන්න උත්සාහයක් රටේ පාලකයා එයාට පුළුවන් වෙන්න ඕනේ මේ ස්ථිර විධායකයේ තියෙන ඒ දැනුම පරිචය පාවිච්චි කරලා වැඩ කරගන්න. ජනාධිපතිවරයාට මේ ඉංග්‍රීසි පුළුවන්ද? එනද ජනාධිපතිවරයාට ආර්ථික විද්‍යාව දන්නවද? දේශපාලන විද්‍යාව දන්නවද? ඒක අදාළ නෑ. ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී එයා එක්කෙනෙක් විතරයි. එතකොට මේ සමස්ත විධායකය ඒ කියන්නේ ස්ථිර සහ දේශපාලන විධායකය දෙකම එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්නේ තනියම නෙමෙයි. මේ තනි පුද්ගලයෙක් ඉස්මතු කරන්න ගන්න ඒ තේමා පාඩම් මම හිතන්නේ හරියන්නේ නැහැ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමා කියන්නේ ආර්ථිකය පිළිබඳව නොදන්න පුද්ගලයෙක් වුණත් කමන්නේ අග්‍රාමාත්‍යවරයා වෙලා ආර්ථිකය පිළිබඳව දන්නා පුද්ගලයෙක්ගෙන් වැඩ ගත්තොත් රට ගොඩ දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රටේ ජනතාවට අවශ්‍ය මොකද්ද? රටට අවශ්‍ය මොකද්ද? මොකද්ද තමන්ගේ දැක්ම? රටේ දැක්ම මොකද්ද කියන එක සම්බන්ධයෙන් හරි දේශපාලන අත්දැකීම් සහිත පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට රටේ උනතරම් සම්පත් තියෙනවා. මේ රටේ ආර්ථික විද්‍යාව ප්‍රවීණව නැද්ද? දේශපාලන විද්‍යාව ප්‍රවීණව නැද්ද? මෙච්චර කල් උනේ ඒ අයගෙන් වැඩ ගත්තේ නැහැ. දේශපාලන සැරසිලි වුණා. අපි දැක්කා මේ රටේ ජනාධිපතිවරයා බලයට එනකොට සංවිධානයක් ගොඩනගා ගත්තනේ. බොහොම වියත් අයගෙන් හදාගත්තනේ. කෝ වියත් අය? අන්තිමට හොයාගන්නත් නැහැ. මම කියන්නේ එහෙම නෙමෙයි. දේශපාලන පක්ෂවල සැරසිලි නෙමෙයි. රටට ආදරේ ප්‍රතිපත්ති නිර්මාණය කරන රට ඉස්සරහට ගෙනියන්න ඕන කැමැති විද්‍යාඥයෝ ඒ පිළිබඳ තියෙන දැනුම තියෙන නිලධාරීන් සම්බන්ධ කරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ අදාළ පුද්ගලයාට ඒ දැනුම තියෙන්න ඕන කියලා එකක් නැහැ. කොහොමද අපි එහෙම ක්‍රමයක් ස්ථාපිත කරන්නේ? කොහොමද මේ කියන සිස්ටම් චේන්ජ් එක අපි කරන්නේ? කතා කරමු විරාමයෙන් අනතුරුව. වනවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් හිටියේ මේ ශ්‍රී ලංකාව අරාජකභාවයෙන් මුදාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. නීතිඥතුමනි, අපේ රටේ පහුගිය කාලේ පත්වෙච්ච දේශපාලන නායකයින් සහ පක්ෂ බොහෝමයක් දෙනා බලයට එන්නට සහ බලයේ ඉන්න කාල සීමාව තුළ පාවිච්චි කරපු වචන දෙක තමයි මේ සිස්ටම් චේන්ජ්. හැබැයි අපේ රටේ ජනතාව තවමත් ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. කිව්වට වෙලත් නෑ, අපේ ජනතාව ඉල්ලන එක නවත්තලත් නෑ. ඔබතුමත් කියනවා අපේ රට අරාජකභාවයෙන් මුදා ගන්නට අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න ඕන මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා. ඇත්තටම ප්‍රායෝගිකව අපි දැන් මේ තියෙන සිස්ටම් එක චේන්ජ් කරන්නේ කොහොමද? ඇත්තටම ගත්තොත් අමාරු වැඩක්. හැබැයි කළ යුතු වැඩක්. පළවෙනි දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ පාලනයක් නිර්මාණය කරන්න ඕන. මොකද ඇරිස්ටෝටල් කිව්වෙත් මිනිසුන් විසින් එකට එකතු වෙලා ගෞරවාන්විත සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා එකට එකතු වී හදාගත්ත ආයතනය තමයි රාජ්‍ය කියන්නේ කියලා. ඒ රාජ්‍ය මේ ආණ්ඩුව කියන්නේ එක ආයතනයක් විතරයි. දැන් මිනිස්සු මේ හදාගත්ත රාජ්‍යයේ අපි සතුටින් දින්නේ. අපේ ගෞරවාන්විත අපේ ජීවිත. එහෙම නැහැ. දැන් එහෙමනම් එතෙන්ට මිනිස්සු ගෙනියන්නේ කොහොමද? ගොවියා, දීවරයා, ශිෂ්‍යයා, ඇඟලුම් කම්මල් සේවිකාව, කම්කරුවා, ගුරුවරයා මේ අය එතෙන්ට ගේන්න ඕන. මේ අය එතෙන්ට ගේන්න නම් ඒ අය බලවේග විදිහට සංවිධානය කරන්න ඕන. මෙච්චර කල් දේශපාලන පක්ෂ විදියට, වෘත්තීය සමිති විදියට තැන් තැන් වලට කොටු කරලා මේ අය එක එක තැන් වලට බෙදලා දේශපාලන පක්ෂ තමන්ට ඕන වැඩේ කරා. මම හිතනවා මගේ අදහස නම් මේ රට ඊට එහා තැනකට ගෙනියන්න අපි හිතමු ගොවි ජන බලවේග නිර්මාණය කරන්න ඕන. ගොවි ජන බලවේගය කියලා කියන්නේ දේශපාලන පක්ෂවලට ආයතන වලට ගැති වෙච්ච එකක් නෙමෙයි.
ඒ ගොවියා කිව්වට පස්සේ සියලු ගොවියෝ එකතු වෙන සංවිධානයක්. සියලු ගොවියෝ එකට එකතු වෙන බලවේගයක්. ඒක බලවේගයක්. යූරියා ප්‍රශ්නය ආව ගොවියෝ බෙදිලා උත්තර දුන්න සමහර ගොවියෝ හොඳයි නරකයි කිව්වා මේ කාබනික පොර එහෙම නෙමෙයි. ගොවියෝ තනි මතයට ගන්න ගොවියාගේ යහපත සඳහා වන ගොවි ජන බලවේගය, ශිෂ්‍යයාගේ බලවේගය, කම්කරුවගේ බලවේග නිර්මාණය කරන්න ඕනේ. ඒ බලවේග නිර්මාණය කිරීමෙන් පස්සේ ඒ අය නියෝජනය වෙන පාලන ව්‍යුහය නිර්මාණය කරන්න ඕන. මේ රටේ අර හැමදාම කියන කතාවක් තියෙනවානේ මේ දේශපාලනයට එන අයට තියෙන්න ඕනේ වෘත්තීය සුදුසුකම් සහ මේ අධ්‍යාපන සුදුසුකම්. මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. මොකද ජනතාවගේ පාලනය නම් සියලු ජන කොටස් නියෝජනය වෙන්න ඕනේ. අධ්‍යාපනයේ අඩු වැඩි සියල්ල නියෝජනය වෙන්න ඕන. ඒ නිසා ඒ සියලු දෙනා නියෝජනය වෙන පාලන ව්‍යුහ නිර්මාණය කරන්න ඕන. නීතිඥ මම පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමා කියනවා ශිෂ්‍යයන් නියෝජනය කරන වෙනම ඔවුන්ගේ බලවේගයක් හැදෙන්නට ඕනි, ගොවියන් නියෝජනය කරන වෙනම ඔවුන්ගේ බලවේගයක් හැදෙන්නට ඕනි කියලා. එතකොට ප්‍රායෝගිකව මෙහෙම බලවේග කොච්චරක් අපේ රට ඇතුලේ හදන්නට වෙයිද අපිට? ප්‍රායෝගිකයිද මේ කියන කාරණේ? අනිවාර්යයෙන්ම කරන්න බැරි කමක් නැහැ. අදටත් මේ අය විවිධ විදිහට සංවිධානය වෙලා ඉන්නේ. මම කියන්නේ මේ සංවිධානය වීම වෙලා තියෙන්නේ යම් එක එක දේශපාලන පක්ෂවලට නැත්නම් සංවිධාන වලට ගැති විදිහටනේ. එහෙම නැතුව මේ අය සංවිධානය වෙන්න ඕන ඒ තමන්ගේ වෘත්තියට තමන්ගේ ශේෂ්ත්‍රයට අදාළව එක බලවේගයක් විතර සංවිධානය කරන්න ඕන. ඒතර ඔය කියන ක්‍රමයේ ඇතුළේ රට පාලනය කරන්නේ කවුද? පාලනය කරන්නේ මේ අය නියෝජනය කරන පාලන ව්‍යුහය නිර්මාණය කරලා ඒ තුලින් එන ආණ්ඩුවක් නිර්මාණය කරන්න ඕන. ඉතින් ඕකමනේ දැන් තියෙන එකෙත් වෙන්නේ අපිව නියෝජනය කරන පුද්ගලයෙක් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පාර්ලිමේන්තුවට යනවා. ඔබතුමා කියන ක්‍රමය ඇතුළේ ගොවියා නියෝජනය කරන පුද්ගලයෙක් නියෝජන ප්‍රජාතන්ත්‍රවාද සමහරට නම වෙනස් වෙයි. ඒ ක්‍රමය ඇතුළේ ඔහු පාර්ලිමේන්තුවට කියන සිස්ටම් එකේ ඇතුළේ තියෙන මොකක් හරි නීති සම්පාදනය කරන ආයතනයකට යනවා. දෙකම එකයිනේ. නෑ. අද පාර්ලිමේන්තුව ඇතුළේ ගොවියා නියෝජනය කරන කෙනා ගොවියෙක්ද? එහෙම නෑ. ගොවියා අන්දලා මම ගොවි නායකයා කියලා අපුවා තමයි ඉන්නේ. දැන් අපි දැක්කනේ ගොවියෝ නියෝජනය කරන ඒ වගේම ගොවි ජන ව්‍යාපාර නියෝජනය කරන තැන්වල යූරියා මිටි කන්ද ගහගෙන ගෙවල්ලා තියන් හිටියා කියලා මීපෙරද මිනිස්සු මම අනුමත කරන්නේ නැහැ ගෙවල් බින්දගෙන ගියව එක. නමුත් අපි දැක්ක ගෙවල් වල සමහර කාබනික පොර එපා කියලා කාබනික පොර ගොඩ ගහගෙන හිටියා. ගොවි ජන නායකයෝ. දැන් ඒගොල්ලෝ ගොවියෝ නියෝජනය කරනවද? මං කියන්නේ ඒක නෙමෙයි. ගොවිය සත්‍යවශ්‍ය නියෝජනය කරන නායකයෝ නිර්මාණය වෙන්න ඕනේ. ඒ නායකයෝ නිර්මාණය වෙවි. නායකයෝ හදන්න බෑ. නායකයෝ මතු වෙනවා. ඒ නායකයෝ මතුවෙන නම් ඒ බලවේග නිර්මාණය කරොත් නායකයෝ මතුවෙයි. අපේ රටේ බලවේගය යටපත් කරලා තියෙන්නේ ගොවි ජන බලවේගයක් නෑ. අපි දැක්ක ගුරුවරු එකතු වීම ඇතුලේ ගත ජයග්‍රහණය. දේශපාලන පක්ෂ වලින් ගිහිලා අන්තිමට මේ ආණ්ඩු බලයේ ඉන්න වෘත්තීය සමිති පවා සංවිධානය වීම ඇතුලේ එකතු වීම ඇතුලේ ගත ජයග්‍රහණය. අන්න ගුරුවරු බලවේගය නිර්මාණය වුණා. නායක නිර්මාණය වෙමින් ආවා. එතන මම කියන්නේ නෑ බලවේගයක් නිර්මාණය වුණා කියලා මම කියන විදිහේ. නමුත් ඒ විදිහට බලවේග නිර්මාණය වෙලා ආවොත් නායකයෝ මතුවෙයි. නායක නිර්මාණය කරන්න බෑ. පොඩි අතුරු ප්‍රශ්නයක් එතකොට මට තව පැන නැගෙනවා. දැන් ඔබතුමා කියනවා ගොවි බලවේගයක් නිර්මාණය කරන්නට ඕනි. ඒ ගොවි බලවේගය නියෝජනය කරන තනි පුද්ගලයෙක් ඒ නියෝජනය කරමින් මොකක් හරි ව්‍යවස්ථාදායකයෝ ඒ ආයතනයට යන්නට ඕනි කියලා. එතකොට මට තියෙන ප්‍රශ්නේ මේ ගොවියව නියෝජනය කරන පුද්ගලයාත් ගොවියෙක්ම වෙන්න ඕනිද? මෙහෙමයි. ඒ ගොවි ජන බලවේගය විසින් ඒක තීරණය කරાવી. මම පෞද්ගලික හිතන ගොවියෙක් වෙන්න ඕන කියලා. මොකද එයාට තමයි ඒක දැනෙන්නේ. එයා තමයි සවිඥානික ගොවි බිමත් එක්කලා. එයාට තමයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්න ඒ ප්‍රතිපත්ති දෙන්න ක්‍රියාවලට දායක වෙන්න පුළුවන්. මොකද මේ රටේ ප්‍රතිපත්ති නැහැනේ. මොකද්ද අපේ ප්‍රතිපත්තිය? කාබනික කියන මාස ගන්න මට වැරදුනා කියනවා. ඒක ප්‍රතිපත්තිය නෙමෙයිනේ. යම් නිශ්චිත ප්‍රතිපත්තියකට එන්න ඕන. ඒතර ගොවි අපේ ගොවිතැන සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න ඕනනේ. අපි මොනවද අපනයන භෝග වගා කරන්නේ, මොනවද කොහෙද වගා කරන්නේ, කොච්චරද වගා කරන්නේ, රටේ මේ පාරිභෝගිකයට කොච්චරද ඒ සම්බන්ධ ප්‍රතිපත්ති තියෙන්න ඕන. ඒ ප්‍රතිපත්ති හදන්න පුළුවන් කාටද? ඒවට වැඩිම දැනුම දෙන්න පුළුවන් කාටද? ගොවියට. ඉතින් ඒ ගොවියෙක් වුණොත් තමයි ඒක හරියන්නේ. මම කියන්නේ ඒක එහෙම වෙන්නම ඕන කියලා. මොකද ඒකේ බලවේගය තීරණය කරයි. ඒ කියන්නේ නායකයා මං කියන්නේ මතුයි. එතකොට නීතිඥතුමනි දැන් ඔබතුමා කියන මේ අලුත් සිස්ටම් චේන්ජ් එකක් සඳහන් කරනවා, බලවේග කීපයක් ගැන සඳහන් කරනවා. තරුණ නීතිඥ සංගමයේ විදියට ඔබතුමාලා යෝජනා මුකුත් ඉදිරිපත් කරලා නැද්ද? මොකද ව්‍යවස්ථා පෙරලියක් ගැන කතා කරා. ව්‍යවස්ථාවක් පෙරලියක් කරන්නට හරි ජනතාවට තියෙන්නට බෑ මොකක් හරි දල අවබෝධයක්. පෙරලියක් වෙනව නම් කොයි වගේ පෙරලියක්ද වෙන්නේ? පෙරලියක් වෙන තැනදී ජනතාවට ලැබෙන්නේ මොනවද ප්‍රතිලාභ ටික? මොකද ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරලා නැද්ද? ඇත්ත වශයෙන්ම මට හරියට දිනේ මතක නැහැ. අපි තරුණ නීති සංගමයේ ඉදිරිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සාකච්ඡා කළ යෝජනාවලක අපි ඉදිරිපත් කළා. ඇත්තටම ශ්‍රී ලංකා නීති සංගම යෝජනාවල ඉදිරිපත් කරන දවස් කිහිපයකට කලින් තමයි අපි යෝජනාවල ඉදිරිපත් කරේ. අපි ඒක මුලින්ම අරගල භූමියේ ඉඳලාම තමයි අපි අදාළ අපේ යෝජනාවල ඉදිරිපත් කිරීම කළේ. ඒ වෙලාවේදී අපි සංවිධානයක් ඉදිරිය අපේ සංවිධානය ඇතුලේ මත දෙකක් නිර්මාණලා තිබුණා. එකක් තමයි මේක කෙටි කාලෙක ඉක්මනින් විසඳන්න ඕන කියන එක. තව අනික් මතය තමයි නෑ මේක ස්ථිරතර විසඳුමට යන්න ඕන කියන එක. ඉතින් අපි සංවිධානයේදී අවසාන වශයෙන් තීරණය කළා මේ කියන මත දෙකම ඉදිරිපත් කරනවා කියලා. ඒ නිසා අපේ යෝජනාවල ඇතුලේ අපි යෝජනාංක 1 යෝජනාංක 2 විදිහට తాවකාලික මම අර කියපු යෝජනාවවත් ස්ථිරසාරව මේක විසඳා ගන්න මේ මම දැන් කියන යෝජනාවත් කියන දෙකම ඉදිරිපත් කරා.
ඒ දෙකම අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ වෙලාව ඊට පස්සේ දවස් ගණනාවක් මම හිතන්නේ ජනතා පාර්ලිමේන්තුව තුළ මේක අපි සංවාදයට ලක් කරා. අපිට එතන සහභාගීත්වයක් තිබුණා. අපිත් එක්කලා ඒක සංවාදය කළා. අපි ඇත්තටම බලාපොරොත්තු වුණා මේක ඉස්සරහට ගෙනියන්න ඕන. මේක ඇත්තට අපි යෝජනාවක් දැනට ඇවිල්ලා තියෙනවා. මේක අපි දිස්ත්‍රික්ක මට්ටමින් ගම් මට්ටමට අපි යෝජනා ලැබ ඉදිරිපත් කරන්න ඕන කියලා. ඇත්තටම තියෙන වැඩ දසා මේ දවස්වල අපිට වෙනම වැඩ ටිකක් සිද්ධ වෙලා තියෙනවා. මේ උසාවිය යන්න සහ පොලිසිය යන්න වෙලා තියෙනවා. මේ තියෙන මේ තියෙන අරුබුදත් එක්කලා ඒවත් එක්කලා මේ වැඩ අපිට පල්ලෙහාට ගිහිලා තියෙනවා. නමුත් අපි සංවිධානයක් විදිහට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනාවලිය සාකච්ඡාට ලක් කරමින් ඉන්නවා. අපි ආරාධනා කරේ මේක සාකච්ඡා කරන්න කියලා. ඒ යෝජනාවලිය ඇතුලේ ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි විදිහටද වෙනස් වෙනවා නම් අපි ඒක යෝජනා කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙනවා නම් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා දෙවන යෝජනාවලිය මේ මම කියන බලවේග සංවිධානය කරලා ඒ බලවේග නියෝජනය කරන පාලන විභාගයක් ඇතුලේ අලුත් පාලන තන්ත්‍රයක් නිර්මාණය වෙන්න ඕන කියන කාරණාව. දෙවෙනි එක තමයි අපි පළවෙනි යෝජනාව ඉදිරිපත් කරේ මේක తాවකාලිකව මේ තියෙන ක්‍රම ඇතුළේ විසඳ ගන්න කොහොමද කියන කාරණාව. ඒකදී අපි කිව්වා ජනාධිපතිතුමා අනිවාර්යෙන් අයින් වෙන්න ඕන, අගමැතිතුමා අනිවාර්යෙන් අයින් වෙන්න ඕන. අයින් වෙලා යම්කිසි කෙටි කාලීන අන්තර්වාර පාලනයකට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන මේ තියෙන එක ඇතුළේ. අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා ගත්තාම අපේ තියෙන පොඩි මිත්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මේ පොත කියලා. මේ පොත නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පටන් ගද්දිම තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වුණු ව්‍යවස්ථාවක් කියලා. එතකොට මේක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වෙච්ච ලියවිල්ලක්. මේක 1978 එළියුවේ. හැබැයි මේක සමාජයත් එක්ක පරිණාමය වෙන මේ ලිවිං ඩොකියුමන්ට්. මේක අර්ථ නිරූපණය වෙන්න ඕන ඒ සමකාල සමාජයත් එක්කලා. යාවත් කාලින වෙන්න ඕන. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊගාට අර්ථ නිරූපණය වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මත් එක්කලා. දැන් අපි ගත්ත දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන මේ රට පාලනය වෙන මූලධර්ම මෙන්න මේවා. එතකොට ඒ මත තමයි සියල්ල තීරණය කරන්නේ. සියල්ල අර්ථ නිරූපණය කරන්නේ මේ මත. අපේ එහෙම එකක් නැහැ. මගනේ ඒ විදිහට මේක මේ තියෙන එක ඇතුළේවත් කොහොමද විසඳන්නේ කියන එක තමයි අපි කිව්වේ. ඒකදී අපි කිව්වා ජනාධිපති අයින් වෙලා අගමැතිවරු අයින් වෙලා අන්තර්ගාලන ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුව తాවකාලික ආණ්ඩුවක්. ඒක ඇතුළේ විදාය ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් අවශ්‍ය කරන්න ඕන. ඊට අමතරව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. අපි කියන දෙවෙනි එක. දැන් අපි සාකච්ඡාවේ අවසාන භාගයට ළඟා වෙනවා. දැන් අපේ දෝත පුරාවට අපේ අත් දෙකේ දැන් අපිට විසඳුම් දෙකක් තියෙනවා. එක් පැත්තෙන් අපිට කෙටි කාලින විසඳුමක් තියෙනවා. අනෙක් පැත්තෙන් දීර්ඝ කාලින විසඳුමක් තියෙනවා. අපි කෙටි කාලින විසඳුම කියන්නේ තිත්ත බේත් දෙකක් තියෙනවා. ඒ බේත් දෙකෙන් ටිකක් තිත්ත අඩු බේත් එක තෝරගන්නවා වගේ වැඩක් නෙමෙයි කෙටි කාලින විසඳුම. අපි මේ විසඳුමට යන්නේ නැතුව ඒක මොහොතකට අමතක කරලා දීර්ඝ කාලින විසඳුම දිහා බැලුවොත් ඔබතුමා ওই කියන බලවේග සංවිධානය වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙලා අපේ රටේ මේ වෙලාවේ අරගල කරන ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලෙන ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප ටික ඔක්කොම එකට එකතු කරලා යහපත් රටක් සමාජයක් බිහි වෙන්න තව කොච්චර කාලයක් යයිද? මම හිතන්නේ ඒක පරක්කු නෑ කියලා. මම අරගලය ඇතුලේ දැකපු සුබවාදී ලකුණ එක. අරගලය ඇතුලේ මම දැක්කා එතෙන්ට යනකොට එතන තරුණයෝ ජාතිවාදය පරාජය කරලා තියෙනවා. ආගම්වාදය පරාජය කරලා තියෙනවා. එතන තරුණයෝ ආගම් ජාති ભેදයක් නැතුව එකට කාලා එකට වැටිලා මේ අරගලයක් කරනවා අපි දැක්කේ. මම දැක්කා ලංකාවේ තාරුණ්‍ය එතෙන්ට තල්ලු වෙමින් ඉන්නවා. මං කියන්නේ ඒක සුබවාදී ලකුණක්. හැබැයි අරගලය ඇතුලේ ඉන්නේ සුළු පිරිසක්. අරගලේ භූමියේ ඉන්නේ සුළු පිරිසක්. නමුත් දැන් මේ අරගලයට දායක වෙමින් මිනිස්සු දිගින් දිගටම එතෙන්ට යනවා. මං හිතන්නේ මේ වෙනකොට 100,000 ගණනක් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ අය මේ අය අතර තියෙන ඒ තියෙන මූලධර්ම ඒ කියන සංකල්ප දැක්කනම් ඒ සංකල්ප වලින් යමක් උකහාගත්තා නම් මේ රටේ සමාජයට අලුත් පණිවිඩ ගොඩාක් ගිහිලා තියෙනවා. ඒ පණිවිඩය ආපපල්ලෙහාට එන්න ඕන. මොකද මේ රටේ කාලයක් තිස්සේ දේශපාලඥයෝ බලය ගන්න තමන් පාවිච්චි කරපු මේ සංකල්ප එහෙම් පිටින්ම යට ගිහිල්ලා අලුත් සංකල්ප ආකල්ප ඇවිල්ලා තියෙන නිසා පල්ලෙහා ඉඳලා පටන් ගත්ත ආකල්ප සංවර්ධනයක් ඇතුලේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් පටන් ගන්න ආකල්ප සංවර්ධනයක් ඇතුලේ මේ රටේ සමස්ත ආකල්ප විප්ලවයක් කරන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ වැඩේ කරන්න සියලු දෙනා දායක වෙන්න ඕන. දේශපාලන පක්ෂ, අධ්‍යාපනඥයෝ, නීතිවේදීන් අපි, ඒ වගේම මාධ්‍යවේදීන් සියල්ල සංවිධානය වෙන්න ඕනේ. ඒ ආකල්ප වර්ධනය, ආකල්ප විප්ලවය කරන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක ලොකු වැඩක්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අපි සාකච්ඡාවේ අපේ අවසානයට ළඟා වෙනවා. අද අපි කතා කරේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පාලා තියෙන මේ අරාජික භාවයෙන් මුදාගන්නේ කෙසේද කියන කාරණය. අපිට කෙටි කාලින විසඳුම් ඉදිරිපත් වුණා, දීර්ඝ කාලින විසඳුම් ඉදිරිපත් වුණා. රටේ පාලන තන්ත්‍රය කෙටි කාලින විසඳුම තෝරාගත්තත්
දීර්ඝකාලීන විසඳුම තෝරාගත්තත් අපේ සාකච්ඡාව අවසානයේදී නීතිඥතුමා සඳහන් කරේ සිස්ටම් චේන්ජ් එකක් ඇතුලේ ඔබේ ආකල්ප වෙනස් වෙන්නට ඕනේ. ආකල්ප මේ වශයෙන් වෙනස් වෙන්න, සාමය පතුරන්න, සාමය අපේක්ෂා කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ ඔබේ අරමුණු, ඉලක්ක සහ අරගලයන් මෙහෙවන්න. අපි නැවතත් මෙවැනිම කාලීන ටෝක් 24 වැඩසටහනකින් නැවත හම්බෙමු. රටට සුබ වෙනතුරු ටෝක් 24 අපි අවදියේ.